දළදා පෙරහැර සම්බන්ධයෙන් ලැබෙන ගෝලීය මට්ටමේ ප්‍රචාරණය. හොඳයි. අනිත් වාසිය තමයි මේ තුන්වෙනි වාසිය කතා කරන්න හදන්නේ සංස්කෘතිකමය පැත්තේ. අපි දන්නවා අපි කියවනේ සංස්කෘතික පසුබිම මුල් කරගත්ත සමහර කලා නිර්මාණ බිහි කරන කලාකරුවෝ ඉන්නවා කියලා. නේද? ඒ සමහර කලා නිර්මාණ අපිට පේනවා අර අතීතයේදී නම් කරගෙන ගියේ විනෝදයේ පිණිස. එහෙම නැත්නම් විවේක කාලයේ ඵලදායී අර්ථවත් ගත කිරීම අරමුණු කරගෙන තමයි මේ දේවල් කරගෙන ගියේ. උදාහරණයක් විදිහට ලී කැටයම් කපපු මිනිස්සු, වෙස් මුහුණු කර්මාන්තයේ නියැලෙච්ච මිනිස්සු වෙස් මුහුණක් කැපුවේ, ලී කැටයමක් කැපුවේ තමන් එදිනෙදා කරගෙන යන ජීවනෝපායේ කාර්යයන් තුල ලැබෙන විවේකයක් තිබුණා නම් ඒ විවේකයේ ඵලදායීව ගත කිරීම අරමුණු කරගෙන තමයි මේ කාර්ය කරගෙන ගියේ. එහෙම කළාම ඒ සංස්කෘතිය විදහාපාන අපේ සංස්කෘතික අංගෝපාංග විදහාපානක් ඒ කලා නිර්මාණය ගුණාත්මක බවින් උපරිම මට්ටමට නිර්මාණය කළා මේ මිනිස්සු. නේද? දැන් වෙස් මුහුණක් කැපුවා නම් ඒකේ තියෙන ගුණාංග ටික උපරිම ආරක්ෂා කළා. නියම නිර්මාණය එදා බිහි කළා. නේද? නිර්මාණය එදා බිහි කළා. ඒ වගේම තමයි අපිට පේනවා ඒවා කාලයක් දැන් අද සමහර දේවල් අභාවයට ගිහිල්ලානේ. දැන් වෙස් මුහුණු කැපීම වගේ කර්මාන්ත අද අභාවයට ගිහිල්ලා තියෙනවා. හේතුව තමයි දේශීය පුද්ගලයෝ මේ වෙස් මුහුණු වගේ දේවල් වලට ඉල්ලුමක් ඇති කළා නැහැ. නේද? විදේශීය රටවල් වලින් සංචාරකයෝ යම් ප්‍රමාණයක් වෙලදී ගත්තට දේශීය ජනතාව මේ සමහර නිෂ්පාදන වලට ඉල්ලුමක් ඇති කරලා නැහැ. ඒ නිසා සමහර නිර්මාණ තියෙනවා අද අපිට පේනවා අභාවයට යනවා. ඒ කියන්නේ නිෂ්පාදන කටයුත්තක් කෙරෙන්නේ නැති මට්ටමකටපත් වෙලා දෙනවා. උදාහරණයක් ගත්තම ඔය කියපු ලී කැටයම් නිර්මාණය. ඊළඟට ඔය කතා කරපු වෙස් මුහුණු කර්මාන්තය. ඊළඟට බතික් රෙදි නිෂ්පාදනය. නේද? බතික් කර්මාන්තය. ඊළඟට රේන්ද නිෂ්පාදනය. මේ වගේ දේවල් අපිට පේනවා දේශීය නිර්මාණ විදියට ගත්තාම ඒවා යම් අභාවයට යාමක් ඒ කියන්නේ මතු පරම්පරාවට උරුම නොවීමේ අවධානමක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඕවා පවතින්නේ බුදේ පොතේ පතේ ලිවෙච්ච දැනුමින් නෙමෙයිනේ. නේද? මේ પરම්පරාව කරගෙන ආවා නම් ඒ પરම්පරාවේ සමාජික ඊළඟ પરම්පරාවට ඒක පවර්ලා දුන්නා. නේද? අත්දැකීම් වලින් කටවහරින් තමයි ඒවා දුන්නේ. ඒ දැනුම දුන්නේ. නැතුව පොත්පත්වල ලියවිච්ච දැනුම හරහා ඒවා ආවා නෙමෙයි. ලී කැටයමක් කැපුවේ තාත්තා නම් ඒක වලායේ ඉඳලා පුතා ඉගෙන ගන්නවා. ඊට පස්සේ පුතා කාලයක් ලී කැටයම් කපලා ඊළඟ එයාගේ දරුවන්ට දෙනවා. නේද? එහෙම තමයි මේක પરම්පරාගතව ආවේ. හැබැයි අපිට පේනවා අද මේ සමහර කලා නිර්මාණ මේ අභාවයට යමින් පවතිනවා. හේතුව තමයි ඊවට දේශීය වෙළඳපොලේදී විශාල ඉල්ලුමක් නිර්මාණය නොවීම. එන්නෙතින්දී අපිට යම් වැදගත්කමක් ලැබෙනවා. මේ සංස්කෘතිය මුල් කරගත්ත සමහර කලා නිර්මාණ බිහි කරන දේවල් තවත් බොහෝ කාලයක් ඉස්සරහට පවතින්න ධෛර්යයක් ලැබෙනවා මේ සංචාර කර්මාන්තය වගේ. ඇයි? අදටත් අපිට පේනවා ඒවා වෙළඳපොලේ විකිනේ සංචාරකයන්ට පමණයි. නේද? ඔය කියපු මැටි භාණ්ඩ මැටි වලින් නිෂ්පාදනය කරපු විසිතුරු භාණ්ඩ. ඔය කියපු වෙස් මුහුණු ඊළඟට ලී කැටයම් නේද? මේ වගේ දේවල් විදේශීය සංචාරකයෝ ඉලක්ක කරගෙනම නිර්මාණය කරනවා මිසක් දේශීය සංචාරකයන්ට දේශීය මිනිස්සුන්ට ටාගට් කරලා ඉලක්ක කරගෙන නිර්මාණය කරන දේවල් නෙමෙයි. ඒ නිසා අපිට පේනවා මේ අභාවයට යාමේ අවධානමක් තියෙන සමහර කලා නිර්මාණ මුල් කරගත්ත කර්මාන්ත තවත් પરම්පරා කීපයක් ඉස්සරහට ගෙනියන්න යම් ධෛර්යයක් නැත්නම් අපි ඒකට කියනවා මොටිවේෂන් එකක් පෙළඹවීමක් ඇති කරන අවස්ථාවක් විදිහට මේ සංචාර කර්මාන්තය හඳුනා ගන්න පුළුවන් කියන කතාව. අපි ඒක ලියමු. අංක 3 දේශීය කලා ශිල්ප හා නිර්මාණ. දේශීය කලා ශිල්ප හා නිර්මාණවල අඛණ්ඩ පැවැත්මට දේශීය කලා ශිල්ප හා නිර්මාණවල අඛණ්ඩ පැවැත්මට ධෛර්යයක් ලැබීම ධෛර්යයක් නැත්නම් දිරිමත් කිරීමක් ලැබීම. ඒ යටතේ පැහැදිලි කරලා මෙහෙම ලියන්න. ඇතැම් දේශීය කලා ශිල්ප හා නිර්මාණ සඳහා දේශීය වෙළඳපොලේ ඉල්ලුමක් නිර්මාණය වී නැත. ඒ නිසා එම නිෂ්පාදනයන් සිදු කරන ඇතැම් කර්මාන්ත
එම නිෂ්පාදනයන් සිදු කරන ඇතැම් කර්මාන්ත ක්‍රමයෙන් අභාවයට යාමේ අවදානමක් නිර්මාණය වී තිබේ. ක්‍රමයෙන් අභාවයට යාමේ අවදානමක් නිර්මාණය වී තිබේ. මේවා තවත් ඉදිරි පරම්පරා කීපයකට රැක ගැනීම සඳහා මේවා තවත් ඉදිරි පරම්පරා කීපයකට රැක ගැනීම සඳහා කිසියම් වූ දිරිමත් කිරීමක් සංචාරක කර්මාන්තය මගින් ලබා දී තිබේ. උදාහරණයක් ලියන්නකෝ. බතික් රෙදි නිෂ්පාදනය නැත්නම් බතික් කර්මාන්තය කියලා ලියන්න. දැන් අපේ රටේ බතික් කර්මාන්තය කියන දේ තියෙන්නේ ප්‍රදේශ කීපයක විතරයි. නේද? ඒවත් අපි කිව්වා ක්‍රමයෙන් අභාවයට යනවා. නමුත් මේ සංචාරක කර්මාන්තය කියන දේ තුල අපිට පේනවා විදේශී සංචාරක ඇවිල්ලා මේ බතික් නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් ඇති කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ කර්මාන්තය තවදුරටත් පවතින්නේ. නේද? තවදුරටත් පවතින. ඒක තව පරම්පරාවක් ඉස්සරහට යයි කියන විශ්වාසය අපි තුල ගොඩනැගිලා තියෙන මේ සංචාරක කර්මාන්තයේ තියෙන ඉල්ලුම නිසා. එහෙම නැත්නම් මේ වෙනකොටත් මේ කර්මාන්තය අභාවයට ගිහිල්ලා හමාරයි. නේද? සලියන්න සංචාරක මේ උදාහරණයක් විදිහට බතික් නිෂ්පාදන නැත්නම් බතික් කර්මාන්තය. ඔයගේ කර්මාන්ත ගණනාවක් අපේ රටේ තියෙනවා. හොඳයි. ඊළඟට අනිත් දේ තමයි අනිත් වාසිදායක තත්ත්වය තමයි දැන් ඔය පුරාවිද්‍යාත්මක වශයෙන් ඒ වගේම ഐතිහාසික වශයෙන් වටිනා කියන ස්ථාන තියෙනවනේ. නේද? ඒවා සංරක්ෂණය කරන්න ඕනේ. ඒවා මතු පරම්පරාවට උරුම කරලා දෙන්න ඕනේ. මේ උරුම කර දීමේ කාර්ය සඳහා නැත්නම් සංරක්ෂණය කිරීමේ කාර්ය සඳහා විශාල ධනස්කන්ධයක් වියදම් කරන්න වෙනවා වාර්ෂිකව. ඒතර අපි සංවර්ධනය වීම පවතින රටක්. අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට රටේ ජනතාවට අවශ්‍ය කරන අවශ්‍යතා පරිමහඬ සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්න විශාල මුදල් සම්භාරයක් වාර්ෂිකව වියදම් කරන්න වෙලා තියෙන රටක්. එහෙම තත්ත්වයක් තුළ මේ දේශීය සංස්කෘතියේ අනන්‍යතාව තහවුරු කරන නේද? ඊළඟට ඒකේ ප්‍රෞಢ ඉතිහාසය තහවුරු කරන මේ පුරාවිද්‍යාත්මක ස්ථාන, ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කරන්න මුදලක් යෙදවීම ගැටලු සහගත මට්ටමක තියෙනවා. එහෙම අවස්ථාවක මේ සංචාරක කර්මාන්තය මගින් කෙරෙන ඉපයීම් ඉතාමත් වටිනවා. මේ කියන පුරාවිද්‍යාත්මක ස්ථාන සහ මේ කියන ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා වන අරමුදල් සම්පාදනය කර ගැනීමේ කාර්යයේදී. එහෙනම් අපිට සංස්කෘතිය පැත්තෙන් වන යහපත් බලපෑමක් තමයි මේ අභාවයට යන ඓතිහාසික ස්ථාන. එහෙම නැත්නම් පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් තිබෙන ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කර ගැනීමට හැකියවීම. දැන් ඔබ අහුවොත් පුදුම වෙන්නේ කතාව. අපි දන්නවා අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියෙනවා. නේද? නැගෙනහිර පළාතේ මේ වෙනකොට සිද්ධ කරලා තියෙන කැණීම් සංඛ්‍යාව ඉතාම අල්පයි. අනිත් තැන් එක බලනකොට පුරාවිද්‍යාත්මක කැණීම් සම්බන්ධයෙන් බලනකොට. එතකොට නැගෙනහිර පළාත තුල මීට වඩා විශාල මේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථාන රාශියක් තියෙන බවත් ඒ වගේම ඒ ආශ්‍රිත කැණීම් කටයුතු කළොත් මේ පවත්නා ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම අලුත් පිටුවක් පෙරළේ කියන විශ්වාසයත් පුරාවිද්‍යාඥයෝ සතුව එහෙම නැත්නම් ඉතිහාසඥයෝ සතුව තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නකට තියෙන්නේ මොකද්ද? ඒකට ප්‍රමාණවත් මූල්‍යමය සම්පත් අපේ රටේ නැහැ. කැණීම් කටයුතු කරන්න විශාල ධනස්කන්ධයක් ඒ වෙන වියදම් කරන්න වෙනවා. නේද? දැන් ඔය අම්පාර පැත්තට ඊළඟට ඔය ගල්ඔය පැත්තට ගියාම මේ පැත්තේ තියෙනවා පොළොව යට වැළලලා ගිය යම් අර ස්වභාවික ක්‍රියාවලිය මගින් මතු පිට පස්තට්ටු අයින් කළා මතු කරපු සමහර පුරාවිද්‍යා නිර්මාණ නේද? ඒවවත් කැණීම් කටයුතු නිසි පරිදි කෙරෙන මට්ටමක් අපිට පේන්න නැත්තේ වෙන මේ මූල්‍ය සම්පත් වල තියෙන අර්බුදය නිසා. ඒතර අපිට පේනවා මේ මතු කරගෙන තියෙන පෞරාණික වටිනාකමක් තියෙන ස්ථාන සංරක්ෂණය කරගන්න. විහෙර විහාර ටික නේද? නටඹුන් ටික තව ඉදිරි පරම්පරාවන්ට පෙන්වන්න සංරක්ෂණය කරගන්න අවශ්‍ය කරන මුදල් ටික ප්‍රතිපාදන ටික මේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙනවා.
නේද? ටිකට් පත් අලවින් ලැබිලා තියෙනවා. ඊළාට ඒගොල්ලොත් ඇවිල්ලා කරන ආධාර වලින් ලැබෙනවා. නේද? සංචාරකව දැකලා බලලා සන්තෝෂ වෙලා තමන්ගේ මුදලක් ප්‍රත්‍යාග කරලා යන වෙලාවලදී ආධාර අපිට ඒවට ගන්න පුළුවන්. නේද? බදු අය කිරීම හරහා එකතු කරන අරමුදල් අපි ඒවට යොදව ගන්න තියෙනවා. ඒ හරහා මේ මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය වීම වැදගත් කාරණයක්. අපි අන්තිම කාරණේ විදිහට ලියමු. ලියන්න පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වටිනා පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වටිනා වස්තුන් සහ ස්ථාන. පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වටිනා වස්තුන් සහ ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීමට හැකිවීම. ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීමට හැකිවීම. අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා ලියමු. මෙහෙම ලියන්න. ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන. ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන. රාශියක් ශ්‍රී ලංකාව තුළ ඇතත් ඒවා මතු පරපුරට උරුම කර දීමේ කාර්යයේදී සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම. සංරක්ෂණය කිරීම සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීම. ප්‍රබල ගැටලුවක් බවට පත්ව තිබේ. සංචාරක කර්මාන්තයේදී ප්‍රවේශ පත්‍ර අලවියෙන් බදු මුදල් අය කිරීමෙන් සහ ප්‍රවේශ පත්‍ර අලවියෙන් බදු මුදල් අය කිරීමෙන් සහ සංචාරකයන්ගෙන් ලැබෙන ආධාර මුදල් මගින් සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට අවස්ථාව උදා වේ. හොඳයි. ඔන්න ඒ වාසි ටික තමයි අපිට සංචාර කර්මාන්තය සම්බන්ධයෙන් සංස්කෘතිය පැත්තට වන වාසිදායක පැත්තේ මේ දේවල් තුල කතා බහ කරන්න තියෙන්නේ. ඒ වගේම අපි බලපෑම් කතා කරනකොට මම කියවනේ සංස්කෘතිය පැත්තෙන් වුණත් ආර්ථිකමය පැත්තෙන් වුණත් සමාජීය ආර්ථික පාරිසරික පැත්තෙන් වුණත් යහපත් වගේම අයහපත් දේවලුත් කතා කරන්න ඕනේ. එතකොට මෙතෙන්දී අපිට වෙනවා සංස්කෘතිය පැත්තෙන් වන අයහපත් දේවලුත් සලකා බලන්න. දැන් ওই වගේ සංස්කෘතිකමය යහපත් බලපෑම් තියෙනකොට අයහපත් බලපෑමුත් තියනවාද කියන ප්‍රශ්නය ඔබට ඇති වෙයි. තියෙනවා. එතකොට මේ සංස්කෘතිකමය වශයෙන් වන අයහපත් බලපෑම් තුළ අපිට හඳුනා ගන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපි දැක්කා අපි කලින් පැහැදිලි කළා මම අර කලින් කියපු අර ලී කැටයම් වෙස්මූණු වගේ දේවල් මිනිස්සු නිෂ්පාදනය කරන්න නිර්මාණය කරන්න කටයුතු කළේ විවේකය නැත්තම් නිකන් ඉන්න කාලේ ඵලදායීව
ගත කිරීමේ අරමුණු කරගෙන එහෙම නැත්නම් ඒක නිර්මාණය කරන ලබන විනෝදාස්වාදයේ සඳහා ඉස්සර මිනිස්සු එහෙමයි නේද වෙස් මූණක් කැපුවා නම් ඒක කපලා යම් විනෝදයක් ලැබුවා නේද ඒ විවේකී කාලය ඵලදායීව ගත කරන්න තීරණය කළා ඒවැ ප්‍රතිඵල තමයි මේ කලා නිර්මාණවල බිහිවීම එතකොට ළමයි එදා ඒ කලා නිර්මාණයේ නියම ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාදනය වුණා නේද ඇයි මේක විකුණන්න නෙමෙයිනේ හැදුවේ වෙළඳපළක් තිබුණේ නැහනේ භාණ්ඩයට එදා නේද වෙස් මූණක් කැපුවා නම් ඒක විකුණන්න බලාගෙන නෙමෙයි ඒකේ තමන්ගේ දක්ෂතාවය දහා පාන්න එහෙම නැත්නම් ඒ තුලින් ලබන අර ආත්ම තෘප්තිය මේ වගේ දේවල් බලාපොරොත්තු වෙමින් තමයි එදා නිෂ්පාදනය සිදු කළේ. ඒ නිසා ගුණාත්මක බව උපරිම අන්දමට රැකින්න තමයි එදා මිනිස්සු මේ දේවල් නිෂ්පාදනය කළේ. හැබැයි අපිට පේනවා ඒ අභාවයට යන සමහර කර්මාන්ත අපි කොහොම තවදුරටත් රඳා පවතින මේ සංචාරක කර්මාන්තේ නිසා කියලා. එතන අද අපිට පේනවා එදා ඒකට තිබිච්ච මේ අරමුණ නෙමෙයි නිෂ්පාදන අරමුණ නෙමෙයි අද තියෙන්නේ. අද අපිට පේනවා ලී කැටයමක් කැපුවත් වෙස් මූණක් කැපුවත් නේද ඊළඟට මැටි භාණ්ඩයක් නිෂ්පාදනය කළත් විසිතුරු වෙනත් මැටි පාවිච්චි කළ විසිතුරු භාණ්ඩයක් නිෂ්පාදනය කළත් ඒකට වාණිජ්‍ය පරමාර්ථයක් වාණිජ්‍ය අරමුණක් ආරූඪ වෙලා තියෙනවා විකිණීම අරමුණු කර වෙලා තියෙනවා ඒ නිසා අපිට පේනවා මේවා වෙළඳපළ භාණ්ඩයක් බවට පත් වෙලා නේද වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙමින් තියෙනවා ඒ නිසා අපිට පේනවා අර ගුණාත්මක පැත්ත ටිකක් අඩු වෙලා යනවා නේද ඒ කලා සංස්කෘතිය විදහාපානයේ නිෂ්පාදනය නිසි ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙලා නැහැ. පොඩි අඩුපාඩුවක් තිබුණත් නේද? සංස්කෘතියට ඒක හානියක් වෙනවා කියලා මිනිස්සු කල්පනා කරන්නේ නැහැ. අපේ දේශීය සංස්කෘතියට ඒක යම් බලපෑමක් වක්‍රාකාරයෙන් වෙනවා කියලා ඒගොල්ලෝ කල්පනා කරන්නේ නැහැ. ඒකේ ගුණාත්මක බව පොඩ්ඩක් අඩු වුණත් ඒකට යම් මිලක් නියම කරලා විකුණන්න තමයි උත්සාහ කරන්නේ. නේද? ඒ නිසා අන්න එතෙන්දී අවාසියක් තියෙනවා සංස්කෘතිය පැත්තෙන්. මේ සංස්කෘතිය පදනම් කරගත්ත සමහර කලා නිර්මාණ බිහි කරන කලාකරුවන්ට ඒ නිෂ්පාදන සම්බන්ධයෙන් වාණිජ පරමාර්ථයක් ආරූඪ වීම නිසා ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනයන් භාණ්ඩ නිර්මාණය වීමේ අවස්ථාවක් අද වෙනකොට උදා වෙලා තියෙනවා. ඒක සංස්කෘතිය පැත්තෙන් තියෙන එක අවාසියක්. අපි ඒක පළවෙනි කාරණේ විදිහට ලියමු. ලියන්න සංස්කෘතික ශිල්ප කලා වලට වාණිජමය පදනමක් සංස්කෘතිකමය ශිල්ප කලාවලට වාණිජමය පදනමක් ආරූඪ වීම නිසා වාණිජමය පදනමක් ආරූඪ වීම නිසා නියම ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ නිෂ්පාදනය වීමක් සිදු නොවීම. නියම ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ නිෂ්පාදනය වීමක් සිදු නොවීම. ඒක යටතේ මෙහෙම ලියන්න. අතීතයේ එම භාණ්ඩ නිෂ්පාදනය කළ මිනිසා හුදෙක් විනෝදාස්වාදය පිණිස විවේකය ඵලදායීව ගත කිරීම අරමුණු කරගෙන එම නිර්මාණ බිහි කිරීම සිදු කළත් වර්තමානයේ ඒවා වෙළඳපළ තුල විකිණීම අරමුණු කරගෙන ඇති නිසා
නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳව නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳව අඩු අවධානයක් යොමු වන බව නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳව අඩු අවධානයක් යොමු වන බව මෙයින් අදහස් කරයි. මෙයින් අදහස් කරයි. හොඳයි. ඊළඟට බලන්න සංස්කෘතික පැත්තේ වන අවාසියක් තමයි තව අවාසියක් තමයි මෙන්න මේ කාරණේ. අපි දන්නවා අපේ රටේ ඔය පුරාවිද්‍යාත්මක කැණීම් වලදී විවිධ නේද සංස්කෘතිකමය පැත්තෙන් වටිනා එහෙම නැත්නම් ආගමික පැත්තෙන් වටිනා භෞතික දේවල් හම්බ වෙනවා නේද? දැන් උදාහරණයක් විදිහට ගත්තාම රණින් කළ බුද්ධ ප්‍රතිමා නේද? ඊළඟට මැණික් වර්ග නේද? විවිධ දේවල් මේ වගේ හම්බ වෙනවා. භෞතිකමය වටිනාකමක් තියෙන දේවල්. දැන් ඔයගොල්ලෝ දන්නවනේ නිදන් කියලා දෙයක් තියෙනවනේ නේද? ඒ කියන්නේ ආදි මිනිස්සු තමන් සතු ධනය ඔය හරි ස්ථානයක තැන්පත් කරලා හදපු නිදන් වස්තු තියෙනවා. අපේ දැන් වර්තමාන ජන සමාජයේ ඉන්න මිනිස්සු මේ නිදන් හොයලා නේද? ඒවා කඩලා ඒවා ගන්න උත්සාහයකට නිරත වෙච්ච කණ්ඩායමක් අපේ ජන සමාජය තුළ ඉන්නවා. ඒතර මේගොල්ලෝ අපි හිතමු නිදානයක් කරලා මේ දේවල් බැලුවාම තියෙන්නේ රත්තරන්. නේද? රත්තරන් තියෙනවා. ඒ තුල තියෙනවා අපි හිතමු රත්තරන් බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. එහෙම නැත්නම් මැණික් ගලකින් ඔයගොල්ලෝ පහුගිය කාලේ දකින්න ඇති නිල් මැණිකකින් නෙලන ලද බුද්ධ ප්‍රතිමාවක් හම්බුණා අඟල් 3ක් විතර උස ප්‍රමාණය තියෙන නේද? නිල් මැණිකකින් තමයි බුද්ධ ප්‍රතිමාව නෙලලා තිබුණේ. දැන් මේක මැණික් ගලක්නේ. බුද්ධ ප්‍රතිමාවක් වුණත් මැණික් ගලක්නේ. දැන් මේ නිදන් කැඩීමේ කාර්යනිරත වෙච්ච මිනිස්සු මොකද කරන්නේ? දැන් මේක දේශීය වෙළඳපොලේ විකින්නොත් ඒක සමහරට අහු වෙනවා නේද? පොලිසියට අහු වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඇයි ඔක වෙළඳාම කරන්න ගියාට පස්සේ මේ වගේ දෙයක් කොහෙන්ද විකුණන්නේ පොලිසියට කොහේ හරි තැනකදී අහුනොත් මේක ඔයාට කොහෙන්ද හම්බුනේ ඔන්න හොයනවා. ඊළඟ පහුගිය අවස්ථාවට එනවා. එයා කියයි මන්න ගත්තේ මෙයාගෙන් නේද? කොහොම ගිහලා අන්තිමට නිදානේ කඩපු මිනිස්සයා දක්වාම මේක හොයාගෙන ඉන්න පුළුවන් අක්කියාව තියෙනවා. දේශීය වෙළඳපොලේ මේ භාණ්ඩය මේ කියන දේ අලෙවි කළොත් දැන් බුද්ධ ප්‍රතිමාවක් වගේ දෙයක් අපි දන්නවා කීයටම දේශීය වෙළඳපොලේ විකුණන්නත් බෑ. එයි අපේ රටේ ඉන්නේ බෞද්ධ ආගමික ජන කණ්ඩායමක් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ බෞද්ධ ආගම අදහන පිරිසක්. නිසා මේ වගේ දෙයක් කීයටම වෙළඳපොලේ විකුණන්නත් බෑ. හැබැයි අපි දන්නවා මේ වගේ සමාජ සම්මතයේ පටහැනි සමාජ සම්මතයේ පිළි නොගන්නා ඊට පටහැනි ක්‍රියාකාරකම් සිද්ධ කරන මිනිසුන් එකතු කරගන්න මේ වගේ වටිනාකමක් තියෙන භාණ්ඩ විකුණ ගන්න හම්බෙන හොඳ අවස්ථාවක් තමයි සංචාර කර්මාන්තය නේද? අපි දන්නවා විවිධ රටවල් වලින් එන සංචාරකයෝ ඓතිහාසිකමය වශයෙන් වටිනාකමක් තියෙන පෞරාණික භාණ්ඩ මිලදී ගන්න සමහරු කැමති නේද? අන්න එහෙම මිනිස්සු හොයාගෙන යයි. අර වගේ දෙයක් හම්බ වෙච්ච මිනිස්සු ඔය වෙළඳපොළට බහැලා සංචාරකයොත් එක්ක ගනුදෙනු කළා සමහරට ඒගොල්ලන්ට ওই භාණ්ඩේ විකුණයි. ඒක කොහොම හරි කළා රීගුවෙන් පිටමං කරගත්තොත් මේගොල්ලෝ මේකෙන් නිදහස් වෙනවා කියන එක දන්නවා. ඒ නිසා මේ භාණ්ඩේ විදේශී සංචාරකයන්ට විකුණන්න මේගොල්ලෝ තෝරා ගන්නවා. අන්න එතෙන්දි බලන්න පෞරාණික වටිනාකමක් තියෙන ආගමික වශයෙන් එහෙම නැත්නම් සංස්කෘතිකමය වශයෙන් ඊටාම වටිනා සමහර දේවල් මිල කරන්නත් බෑ නේද? ඒ වගේ වටිනාකමක් තියෙන භෞතිකමය වස්තුන් පිටරටවල් වලට ඇදී යන්න තියෙන අවස්ථාවක් විදිහට අපිට මේ සංචාර කර්මාන්තය හඳුනා ගන්න පුළුවන්. අන්න ඒක අපි දකින්න එතකොට සංස්කෘතික පැත්තේ සිද්ධ වෙන සංස්කෘතියේ පැත්තේ සිද්ධ වෙන අවශ්‍යදායක තත්ත්වයක්. අපි ඒක ලියමු දෙවෙනි කාරණේ විදිහට. ලියන්න. ආගමික සංස්කෘතික හා භෞතිකමය වටිනාකමක් ඇති ආගමික සංස්කෘතික හා භෞතිකමය වටිනාකමක් ඇති භාණ්ඩ විදේශ රටවලට ඇදී යාම ඒක යටතේ ලියන්න මෙහෙම රණින් කළ බුද්ධ ප්‍රතිමා මැණික් වර්ග වලින් නිමවන ලද බුද්ධ ප්‍රතිමා ඊළඟට මැණික්
ඊළඟට ගජමුතු ආදී විශාල වටිනාකමක් ඇති වස්තුන් සංචාරකීන්ට විකිණීමෙන් ඒවා විදෙස් රටවලට ඇදී යාම මෙමගින් අදහස් කෙරේ. හොඳයි. ඔන්න දෙවෙනි අවාසිය ගැන කතා කළා. ඊළඟ පුතේ සංස්කෘතිකමය පැත්තේ වන අවාසිදායක බලපෑම් කොටේ තවත් අපිට කතා කරන්න පුළුවන්. අපිට පේනවා විදේශී සංචාරකයෝ අපේ විහෙර විහාරවලට එනවා නේද? ඒවා තියෙන චිත්‍ර බලන්න හරි ඇදහිලි ආකාර ඒවා කරන විදිය පූජනීය කටයුතු කරන විදිය නිරීක්ෂණය කරන්න මේගොල්ලෝ එනවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ ආවම ඒගොල්ලන්ට අනන්‍ය වෙච්ච ක්‍රමය තමයි ඒගොල්ලෝ අනුගමනය කරන්නේ. සමහරට ඡායාරූප ගනි ඊළඟට ඒගොල්ලන්ගේ භාෂාවෙන් ඒගොල්ලෝ සද්ද නගා ඒ තැන්වල කතා බහ කරා. හැබැයි අපි දන්නවා අපේ මිනිස්සු ඒ තැන්වලට එකතු වුනහම පන්සලකට එකතු වුනහම අර හඬ පාලනය කළා නේද? හඬ පාලනය කළා. ඒ සිද්ධාස්ථානය තුල ඒ කරන ආගමික වතාවත්වන්ට බාධා නොවෙන්න අපේ කටයුත්ත අපි කරගන්නවා නේද? අපි වැඳ පුදා ගන්න දේවලුත් කරගන්නවා. ඒ වටපිටාව නිරීක්ෂණය කළා යම් වින්දනයක් ලබන්න දෙයක් ඒකේ තුල තියෙනවා නම් අපි ඒ දේත් ලබා ගන්නවා නේද? එහෙමයි. හැබැයි සංචාරකයන් තමන් එහෙම නැහැ නේද? ඒගොල්ලන්ගේ හැසිරීම තුළ ඒ ආගමික වත්පිළිවෙත් තුළ නියැලෙන දේශීය ජනතාවට බාධාවක් ඇති වෙනවා නේද? සමහරලාට හඬ නගා කතා බහ කිරීම. සමහරට ඒගොල්ලෝ අර ප්‍රීති ഘോഷා නගලා hina වෙනවා නේද? ඒ වගේ දේවල් දේශීය ජනතාවගේ අර ඇදහිලි කටයුතු වලට එහෙම නැත්නම් අර චාරිත්‍ර වාරිත්‍ර වලට බාධාවක් නැති වෙන අවස්ථා තියෙනවා. එහෙනම් අපිට සංචාරක කර්මාන්තයේ සංස්කෘතිය පැත්තේ වෙන අවස්ථායක විදිහ කාරණයක් විතර ගන්න පුළුවන්. සංචාරකයෝ දේශීය පූජනීය ස්ථානවලට ඇතුළු වුණාට පස්සේ වත්පිළිවෙත් අනුගමනය නොකිරීම කියන එක කාරණයක්. අනිත් එක තමයි දේශීය පුද්ගලයන්ගේ සිරිත් අනුගමනය කිරීම වලට ඇතිවන බාධාවන්. කාරණා දෙකක්. අපි කාරණා දෙක ලියමු අවාසි පැත්තේ. තුන්වෙනි එක දේශීය ජනතාවට ආගමික කටයුතු වල නිරත වීමට ඇති නිදහස. දේශීය ජනතාවට ආගමික කටයුතු වල නිරත වීමට ඇති නිදහස සීමා වීම. ඊළඟ කාරණය විහෙර විහාර පන්සල් පල්ලි කෝවිල් ආදීදී විහෙර විහාර පන්සල් කෝවිල් පල්ලි ආදීෙහිදී සංචාරකයන් ඒ අවස්ථාවන්ට අදාළ ආගමික වත්පිළිවෙත් අනුගමනය නොකිරීම. අපිට පේනවා පෞරාණික වටිනාකමක් තියෙන පන්සලකට විදේශීය සංචාරකයෝ කණ්ඩායමක් ආවොත් ඒගොල්ලෝ අපි දන්නෝනේ අපි පන්සලට ගිහිල්ලා ඒ ආගමික වත්පිළිවෙත් කරන අපේ ක්‍රමයක් තියෙනවනේ නේද? පළමුව කොතෙන්ටද යන්නේ? දෙවනුව කොතෙන්ටද යන්නේ? තෙවනුව කොතෙන්ටද යන්නේ? ඒ තැන් වලට ගිහිල්ලා කොහමද මලක් පහනක් පූජා කරලා ගාථා ටික කියන්නේ? අපි ඒව දන්නවා නේද? දේශීය අය අපේ අය ඒගොල්ලෝ දන්නවා. හැබැයි අර සංචාරකයෝ ඕව දන්නේ නැහැ නේද? ඒ තැන් වලට ඇවිල්ලා ඒ කරන වත්පිළිවෙත් ඒගොල්ලෝ හඳුනාගන්නත් නැහැ. ඒ සමහර කෙනෙක් ඉන්න පුළුවන් හැබැයි බෞද්ධ ආගම වැළඳගත්ත කෙනෙක්. ඒ අය දන්නවා. නමුත් අපි දන්නවා බහුතරයක් ඔය තැන් වලට එන්නේ හිම අය නෙමෙයි. එහෙම අය ආවම අර දේශීය අය අතරට ඒගොල්ලෝ ඇවිල්ලා කටයුතු කරනකොට ඒ වත්පිළිවෙත් නිසියාකාරයෙන් සිද්ධ කරන්නේ නැහැ. ඒක හොඳ නැහැ. නේද? සමහරවිට ඕක දකින්න අපේ රටේ අර දේශීය ජනතාවගේ කුඩා බාල අය නේද?
කුඩා මතු පරම්පරාව අනාගතේ බාර ගන්න ඉන්න කුඩා දරුවෝ දකිනවා. සමහරවිට ඒගොල්ලොත් කල්පනා කරනවා අර අරගොල්ලෝ ඇවිල්ලා නිකම්ම යනවා අපි මේකේ මලප්පානක් පූජා නොකලට කමක් නැහැ කියලා. නේද? එහෙමත් හිතන්න පුළුවන්. අන්න ඒ නිසා සංස්කෘතික මේ පැත්තෙන් වන අවස්ථායක තත්ත්වයක් තමයි මේ සංචාරකයෝ අපේ කියන ওই පූජනීය ස්ථාන වලට ඇවිල්ලා ඒ નિયમિત වත්පිළිවෙත් නිසියාකාරයෙන් ඉෂ්ට සිද්ධ නොකිරීම. ඔන්න සංස්කෘතිය පැත්තේ වෙන අවාසි කතා කළා. එහෙනම් අපි සංස්කෘතිකමය වශයෙන් වන යහපත් බලපෑම් හතරක් කතා කළා. සංස්කෘතිකමය වශයෙන් වන අයහපත් බලපෑම්නුත් හතරක් කතා කළා. එහෙනම් සංචාර කර්මාන්තය කරගෙන යනකොට අපේ රටට ආර්ථිකමය වශයෙන් වාසි අවාසි සිද්ධ වෙනවා වගේම සංස්කෘතියටත් වාසි සහ අවාසි සිද්ධ වෙනවා. අපි යමු තුන්වෙනි ශේෂ්ත්‍රයට. සංචාර කර්මාන්තය නිසා සමාජයට ජන සමාජයට සිද්ධ වෙන වාසි සහ අවාසි මොනවද කියලා කතා බහ කරන්න තමයි ඊළඟට තියෙන්නේ. සමාජීය වශයෙන් වන යහපත් බලපෑම් කොටේ මොනවද කතා කරන්න තියෙන්නේ කියලා බලමු. මොනවද මේ ජන සමාජයට වන යහපත් බලපෑම්? ජන සමාජයට වන යහපත් බලපෑම් මොනවද? දැන් මේ බලන්න විවිධ රටවල් පුද්ගලයෝ තමයි මේ ලංකාවට එන්නේ නේද? ප්‍රංශයෙන්, ජර්මනියෙන්, ඊළඟට ඇමරිකාවෙන්, කැනඩාවෙන්, ඉන්දියාවෙන්, චීනයෙන් මේ වගේ විවිධ රටවල් වලින් එනවා. ඒතර ඇවිල්ලා අපේ රටේ ඉන්න මිනිස්සුත් එක්කනේ මේ දින කීපේ අපි හිතමු සංචාරකයා එන්නේ දින 10කට රාත්‍රී 10ක් ගත කරන්න. ওই රාත්‍රී 10 ගත කරනකොට අපේ රටේ මිනිස්සුත් එක්ක තමයි කටයුතු කරන්නේ නේද? ඒ ඇවිල්ලා මේ දේවල් ගනුදෙනු කරගෙන මේ විනෝදේ වෙලා නරඹන්න තියෙන ස්ථාන නරඹලා අපේ අයගේ හෝටල් වල ආපන ශාලාවල කාලා බීලා නවාතැන් අරගෙන යනවා. මේ යාම තුල අපිට පේනවා අර ජාතීන් අතර නේද රටවල් විවිධ රටවල් නියෝජනය කරන ජාතීන් අතර සුහදශීලීත්වයක් ගොඩ නැගින්න මේක හොඳ අවස්ථාවක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලෝකයේ තියෙන රටවල් අතර මේ සාමයට මම්පෙත් විවර කරන නේද? ගෝලීය සාමයට කිව්වට වැරද්දක් නැහැ. ගෝලීය සාමයට මඟ පාදන හොඳ මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මේ සංචාර කර්මාන්තය. එහෙනම් ඔන්න සමාජීය පැත්තේ වෙන යහපත් බලපෑමක්. පළවෙනි කාරණේ අපි ලියමු. ජාතීන් අතර සුහදශීලීත්වය වර්ධනය වීම හරහා ජාතීන් අතර සුහදශීලීත්වයේ වර්ධනය වීම හරහා ගෝලීය සාමයට මම්පෙත් විවර වීම. ගෝලීය සාමයට මම්පෙත් විවර වීම. ඔන්න පළවෙනි වාසිය. ඊළඟට සමාජීයමය වශයෙන් වන තවත් එක් වාසයක් තමයි විදේශීය රටවල් වල යහපත් ගතිසිරි. දැන් අපි දන්නවා කොහොමත් සංස්කෘතිය සමාජීය තත්ත්වයන් විසරණය වෙන්නේ අර ඉහළ සංස්කෘති වල මේ ඉහළ බලවත් රටවල් වල ඉඳලා අඩු දියුණු රටවල් වලට තමයි කොහොමත් මේ සංස්කෘතික විසරණය සමාජීය විසරණය සිද්ධ වෙන්නේ. එතකොට මේ විසරණයේදී අපි දන්නවා බොහෝ විට හොඳ නරක කියන දෙකම එනවා නේද? යහපත් ගතිසිරිත් එනවා. ඒ වගේම තමයි ඒ හරහා අයහපත් ගතිසිරිතුත් විකාශනය වෙනවා මේ ගලා යාම සිද්ධ වෙනවා. ඒතර අපිට පුළුවන්කම දෙන සංචාර කර්මාන්තය හා මේ විදේශී රටවල් වල ජන සමාජයන් තුල තියෙන ක්‍රියාකාරකම් අපේ රටවල් වලට එනකොට විදේශීය සිරිත් විරිත් අපේ රටවල් වලට ගලාගෙන එනකොට යහපත් දේ අපිට අරගන්න පුළුවන් නේද? අයහපත් දේ බැහැර කළා යහපත් දේ ගන්න පුළුවන්. අන්න ඒකත් වාසියක් නේද? අපි අංක 2කට ලියමු මේ කාරණය. ඇතැම් විදේශීය රටවල් වල යහපත් සිරිත් විරිත් දේශීයන්ට අනුකරණය කිරීමට අවස්ථාව උදා වීම. දේශීයන්ට අනුකරණය කිරීමට අවස්ථාව උදා වීම. හොඳයි. ඊළඟට තුන්වෙනි කාරණේ අපිට කතා කරන්න පුළුවන් විවිධ රටවල් භාෂාවන් ඉගෙන ගන්න හොඳ අවස්ථාවක් හම්බ වෙනවා සංචාර කර්මාන්තය. දැන් බලන්න ඔය සංචාර කර්මාන්තය කරගෙන යන ප්‍රදේශ තියෙනවානේ. දැන් කලාප හඳුනාගත්තනේ අපි නේද? නැගෙනහිර පෙරලා තීරය එක්කවා දකුණු පෙරලා තීරය එක්කවා මධ්‍ය කඳුකරේ ගැන කතා කළා, පෞරාණික නගර ගැන කතා. මේ කලාප කීපයක් අඳුරගත්තා. ඔය නිතර සංචාරකව ගැවසෙන තැන්වල බලන්නකෝ.
හොඳම උදාහරණය ඔය දකුණු වෙරළ තීරේ නේද? ගාල්ලට ගිහිල්ලා බලන්න මිරිස්ස උණ වටුන ඊළඟට ගාල්ල කොටුව මේ ආශ්‍රිත ප්‍රදේශවල සංචාරක කර්මාන්තයේ විවිධ කටයුතු වල නිරත වෙන තරුණ පිරිස ඉන්නවා නේද? කොල්ලෝ ඉන්නවා. මේගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ සමහරවිට. අවුරුදු මේ 8 වසරට 9 වසරට සමහරට 5ට 6ට විතර තමයි ගිහින් තියෙන්නේ. ඒ කාලෙම්ම ඉස්කෝල ගමන මග ඇරලා. එයි ඒගොල්ලන්ට මේ පොඩි කාලේ ඉඳලම සල්ලි අතපත ගන්න මේ සංචාරක කර්මාන්තේ හේතු වෙලා දෙනවා. නේද? විවිධ කාර්යයන් කළ සංචාරකීට අවශ්‍ය කරන විවිධ පහසුකම් සම්පාදනය කළ යම් මුදලක් ඔපීමේ කාර්ය තමයි මුලින්ම ඉඳලම කරගෙන ගිහින් තියෙන්නේ. ඒ නිසා අර ඉස්කෝල ගමන මග ඇරලා. හැබැයි ඉතින් පාසල් අධ්‍යාපනයේ ඒගොල්ලන්ට මග හැරුණාට මේගොල්ලන්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා විදේශීය රටවල් වල භාෂාවන් කතා බහ කරන්න. ලියන්න කියන්න බෑ. ඔය සමහරලාට ඔය වෙරළාසන්න ප්‍රදේශවල ඉන්න සංචාර කර්මාන්තයේ කටයුතු කරන මිනිස්සු අපි දැකලා තියෙනවා බාහිර ස්වරූපයෙන් ගත්තාම කොණ්ඩ වාගෙන රැවුල් වාගෙන කොණ්ඩ පාට කරගෙන නේද? එහෙම අර වැදගත් පිළිගත් සමාජයේ පුද්ගල විදියට නෑ. නමුත් ඒගොල්ලොත් ඒ කතා බහ කළාම අපිට දැනගන්න හැකියාව තියෙනවා සමහර ඒ තරුණ පිරිස් වලට තරුණ අයට විදේශීය රටවල භාෂා 10ක් 12ක් පුළුවන්. 10ක් 12ක් කතා කරන්න පුළුවන්. ලියන්න බෑ. නේද? ප්‍රංශ භාෂාවෙන් කතා කරන්න ඒගොල්ලන්ට පුළුවන්. කතා බහ කරලා අදහස් උමාරු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ලිවීමේ හැකියාව ඇති නොවුණත් මේ වගේ භාෂා කීපයක් ඉගෙන ගන්න අපේ රටේ තරුණ තරුණියන්ට අවස්ථාව ලැබෙන තත්ත්වයක් මේ අපිට සංචාර කර්මාන්තය තුළ දැක ගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි ලියමු තුන්වෙනි කාරණය. දේශීය තරුණ තරුණයන්ට විදේශ භාෂාවන් ඉගෙනීමට අවස්ථාව උදාවීම. විදේශ භාෂාවන් ඉගෙනීමට අවස්ථාව උදාවීම. ඒක යහපත් පැත්තේ තියෙන දෙයක්. සමාජීය වශයෙන් යහපත් දෙයක්. ඊළඟට යහපත් තවත් කාරණයක් තමයි අපේ රටට අනන්‍ය වෙච්ච ජන සමාජයක් තියෙනවනේ. මේ ජන සමාජීය අනන්‍යතාවය ලොවට ඉදිරිපත් කරන්න. නැත්නම් අපේ රටේ ජන සමාජයේ ස්වභාවය මෙන්න මේකයි කියලා ලෝකේ හමුවේ දිගහරින්න හොඳ අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා සංචාර කර්මාන්තය. දැන් උදාහරණයක් විදිහට ගත්තාම සංචාරකයෝ ලංකාවට එනකොට මම කලිනුත් කියලා තියෙනවා සංචාරකයෝ ලංකාවට එන්න කැමති. හේතුව තමයි සංචාරක උණුසුම් ආගන්තුක සත්කාරයෙන් අපි පිළිගන්නවා. නේද? පිළිගන්නවා. ඊළඟට මේ සංචාරකයන්ට අවශ්‍ය කරන පහසුකම් දෙනකොට අපි අර මානුෂීය ගුණාංග උපරිම වශයෙන් පාවිච්චි කරලා ඒ පිට රටවලින් එන සංචාරකයන්ට අවශ්‍ය කරන උණුසුම් ආගන්තුක සත්කාරය පිළිගන්නවලා අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරන්න ඉදිරිපත් වෙනවා. මෙන්න මේ හැකියාව. මේක අපේ රටවල් වලටම තියෙන මේ පෙරදිග සංස්කෘතියක් තියෙන අපේ රටවල් වලටම ලැබිච්ච දෙයක්. ඒතර මේ අනන්‍යතාවයේ ලෝකෙට ගෙනියන්න පුළුවන් හොඳ අවස්ථාවක් එහෙම ගෙනිහිල්ලක් තියෙනවා. දැන් ඔය මැද පෙරදිග රටවල් වලටත් සංචාරකයෝ යනවා. හැබැයි ගියාට ඒ සංචාරකයෝ උණුසුම් ආගන්තුක සත්කාරයෙන් අපි වගේ පිළිගන්නේ නැහැ. ඒ වගේම ඒගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම් සම්පාදනය වෙන ඒගොල්ලෝ කැප වෙලා නැහැ. නේද? ඒ නිසා සංචාරකයෝ තැන් වලට යන්න අකමැති. එතකොට බලන්න ඒ රටවල් එක්ක බලනකොට ශ්‍රී ලංකාවට එන සංචාරකයෝ කියන්නේ ලංකාවට එන්න දෙපාරක් හිතන්න එපා කියලා. ආයි ඒගොල්ලන්ගේ මව් රටවලට ගිහලා අනිත් අයට කියනවලු. ඒ වගේම මුහුණේ හිනාවක් දකින්න ආස මිනිස්සු බලන්න කැමති නම් ලංකාව වගේ රටක් සංචරණය සඳහා තෝරගන්න කියලා තමයිලු කියනවා කියන්නේ. ඒ අර අපේ ජන සමාජයේ දින අනන්‍යතාවය අපි ලෝකෙට ගෙනියන අවස්ථාවන්ට හොඳ උදාහරණ. නේද? එහෙනම් අපි අන්තිම කාරණේ විදිහට ලියමු. සමාජීය යහපත් බලපෑම් ගොඩේ ශ්‍රී ලාංකික ජන සමාජයේ පවත්න අනන්‍යතාව. ශ්‍රී ලාංකික ජන සමාජයේ පවත්න අනන්‍යතාවය. ජන සමාජයේ පවත්න අනන්‍යතාවය ලොවට හෙළි කළ හැකි. ලොවට හෙළි කළ හැකි අවස්ථාවක් වීම. ලොවට හෙළි කළ හැකි අවස්ථාවක් වීම. ඔන්න ඔය විදිහේ සමාජීය මේ වශයෙන් යහපත් බලපෑම් කීපයක් අපිට මේ සංචාරක කර්මාන්තය නිසා ඇති වෙනවා.
හොඳයි. අපි ඒ වගේම බලමු සමාජීය වශයෙන්ම යහපත් බලපෑම්. දැන් අතෙන්දි කිව්ව මතකද විදේශීය රටවල තියෙන හොඳ සිරිත් තිරිත් අනුකරණයට අවස්ථාවක් ලැබෙනවා කියලා. හැබැයි ඉතින් ඒකේ අනිත් පැත්ත ඍණාත්මක පැත්ත අපිට ගන්න පුළුවන් මේ සමාජීයමය වශයෙන් වන අයහපත් බලපෑම් පැත්තට. විදේශ රටවල තියෙන නොගැලපෙන අපේ සංස්කෘතියට අපේ ජන සමාජයට නොගැලපෙන සමහර දේවලුත් එන්න පුළුවන්. නේද? ඒවා දේශීය පුද්ගලයෝ අනුකරණය කරන්න පුළුවන්. එන්නේ ඒක අයහපත් බලපෑමක්. අපිට පේනවා ඉතින් යහපත් දේට වඩා අපේ රටවල මිනිස්සු අයහපත් දේවල් ළඟා කරගන්න නේද? ඒවා අත්පත් කරගන්න දරන උත්සාහය වැඩි බවක්. ඒ නිසා මේ පැත්ත සංචාර කර්මාන්තය තුළ සිද්ධ වෙන අයහපත් දෙයක් විතර දකින්න පුළුවන්. අපි ලියමු පළවෙනි කාරණය. විදේශීය රටවල නොගැලපෙන විදේශීය රටවලින් පැමිණෙන දේශීය සංස්කෘතියට ජන සමාජයට නොගැලපෙන කියලා ලියමු. විදේශීය රටවලින් පැමිණෙන දේශීය සංස්කෘතියට ජන සමාජයට නොගැලපෙන විදේශීය රටවලින් පැමිණෙන දේශීය සංස්කෘතියට ජන සමාජයට නොගැලපෙන සිරිත් විරිත් අනුකරණය කිරීම සිරිත් විරිත් අනුකරණය කිරීම ඒ පළවෙනි අවාසිය. ඊළඟට ජන සමාජයට සිද්ධ වෙන සමාජීයමය වශයෙන් සිද්ධ වෙන අවාසිදායක තත්ත්වයක් තමයි ওই සංචාර කර්මාන්තයේ කටයුතු නිසා අපේ රටවල පෞල් සංස්ථා බිඳ වැටීම් සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා සංචාර කර්මාන්තයේ නියැලෙන යම් පිරිසක් ඉන්නවා. ශ්‍රමිකයෝ පිරිසක් අපේ රටේ ඉන්නවා. එතකොට අපේ රටේ තියෙන අපිට අනන්‍ය වෙච්ච දේශීය සංස්කෘතියයි විදේශීය රටවල තියෙන සංස්කෘතියයි එකට එක වෙනස්. නේද? ඒ තැන්වලදී මේ ගැටීමක් ඇති වෙනවා. සංස්කෘතික ගැටීමක් ඇති වෙනවා. ඒක අවසානයේදී බලපෑම ඇති වෙලා ඒකේ පිපිරියාම සිද්ධ වෙන්නේ පෞල් සංස්ථා තුළ. නේද? මේ ගෘහ තුළ කුටුම්බයන් තුළ තමයි මේ පිපිරියාම සිද්ධ වෙලා යන්නේ. නේද? ඒතර අපිට පේන දැන් උදාහරණයක් විතර ගත්තාම දැන් තාමත් ජන සමාජය තුළ සලකන දෙයක් විශ්වාස කරන දෙයක් නේ කාන්තාවන්ට සංචාර කර්මාන්තයේ රැකියා ශේෂ්ත්‍ර නොගැලපෙනවා කියන කාරණේ. නේද? එහෙම තත්ත්වයක් තාම තියෙනවා. තර බලන්න දේශී විදේශ රටවල ඉන්න සංචාරකයෝ අනුගමනය කරන මේ තමන්ගේ රටේ සංස්කෘතිය ඒ චාරිත්‍රාර්ථ මෙහි ඇවිල්ලා අනුගමනය කරනකොට ඒක මෙහි ඉන්න සංචාරක කර්මාන්තේ හා ඍජු සම්බන්ධතාවක් දෙන පවුල්වල අනිත් අයට ඒක ගැලපෙන්නේ නැහැ. නේද? සමහරට විදේශ රටවල කාන්තාව තනියෙන් එන්නේ. නේද? ඒගොල්ලෝ ඇවිල්ලා දුම් පානය කරනවා. සමහරට ඒ කාන්තාව මද්ද්‍රව්‍ය වෙනත් මද්ද්‍රව්‍ය පානය කරනවා. නේද? ඒ අයත් එක්ක තමයි අපේ රටවල මිනිස්සු සමහරට ගයිඩ් කෙනෙක් විදිහට යන්නේ. නේද? සමහරට රියදුරෙක් විදිහට යත් එක්ක යනවා. ඇවිදින්න. නේද? ඒ ගියාම සමහරට පවුලේ අය හිතනවා අපේ මිනිස්සුත් අර සංචාරකයොත් එක්ක අර විදිහට ගේන මද්ද්‍රව්‍ය පරිහරණය කරනවද දන්නේ නැහැ. නේද? කොහොම යම් මේ සැකසහිත තත්ත්වයක් නැති කර ගන්නවා. ඒ අවසානයේ මොකද වෙන්නේ? අර තමන්ගේ ගොඩනගාගත්ත පවුලේ සාමය බිඳ වැටෙන්න. එහෙම නැත්නම් මේ පෞල් සංස්ථාව බිඳ වැටෙන්න හේතුවක් බවට පත් වෙනවා. ඒක සමාජීය වශයෙන් වන අයහපත් දෙයක්. අපි ඒක ලියමු ඊළඟ කාරණේ විදිහට. සංචාරක කර්මාන්තයේදී විදේශීය සංස්කෘතීන් හා දේශීය සංස්කෘතීන් සංචාර කර්මාන්තයේදී විදේශීය සංස්කෘතීන් හා දේශීය සංස්කෘතීන් එකිනෙක ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස පෞල් සංස්ථා බිඳ වැටීම ඔන්න දෙවෙනි කාරණේ. ඊළඟට අනිත් දේ තමයි මේ සංචාරක පැමිණීම නිසා සමහරවිට බෙරළ කලාපවල නේද? ළමා අපචාර ඒ සංචාරකයෝ නිසා සිද්ධ වෙනවා. ඊළඟට ස්ත්‍රී දූෂණ සිද්ධ වෙනවා. ඒකත් ගන්න පුළුවන් අවස්ථාවක පැත්තේ. අපි තුන්වෙනි කාරණේ ලියමු. සංචාරක කර්මාන්තයේ සිදුවන ප්‍රදේශවල සංචාරකයන් නිසා ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාරයන් සිදුවීම
ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාරයන් සිදුවීම. හොඳයි. ඔය වගේම තමයි සංචාරක විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන ඒවා තමන්ගේ සංචරණ කාල සීමාව තුළ රහසිගතව ඒ අදාළ සංචරණ කටයුතු සිදු කරන ප්‍රදේශවලට ගේනවා. ගෙනල්ලා ඒගොල්ලෝ ඒවා පරිභෝජනය කරනවා. පරිභෝජනය කරනකොට සමහරට ඕවා දේශීයයටත් සමහරකට දෙනවා. හිත හොඳකම හින්දානේ වෙන්න පුළුවන්. තමන් එක සංචරණීය දෙන මග පෙන්වන්නන්ට. එයාට දෙනවා. සමහරට රියදුරටත් දෙන්න පුළුවන්. නේද? මේ වගේ කාරණා නිසා අපිට පේනවා මේ සංචාර කර්මාන්තයේ කටයුතු නිසා දේශීය තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සිද්ධ වෙනවා. නේද? මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සිද්ධ වෙනවා. ඊළඟට මත්ද්‍රව්‍ය ජාවාරම් වලට යොමු වෙන අවස්ථා තියෙනවා. නේද? දේශීය නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය ටික සංචාරකීන්ට විකුණ ගන්න හොඳ අවස්ථාවකුත් නිර්මාණය වෙනවා. වෙළඳපළක් නිර්මාණය වෙනවා. ඒ නිසා සමහර මත්ද්‍රව්‍ය ජාවාරම් වලට යොමු වෙනවා. සමහර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සිද්ධ වෙනවා. ඒ දෙකම අවශ්‍යදායක දෙයක් මේ සමාජීය වශයෙන් ගත්තාම. අපි ඒක ලියමු. සංචාර කර්මාන්තයේ කටයුතු නිසා සංචාර කර්මාන්තයේ කටයුතු නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සහ මත්ද්‍රව්‍යයන්ට දේශීය තරුණ පරපුර යොමු වීම. දේශීය තරුණ පරපුර යොමු වීම. ඊළඟට මොදේ සමාජීය වශයෙන් වන අයහපත් බලපෑම් පැත්තේ තවත් එකක් තියෙනවා. අපි දන්නවා දැන් මේ වෙනකොටත් අපිට අත්විඳින්න ලැබිලා තියෙනවා නේද? දැන් ඔන්න පහුගිය දිනවල දෛනික වාර්තා වෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3000 පැනලා වාර්තා වෙන්න පටන් ගන්නවා. තව සතියක් දෙකක් තුනක් යනකොට දවසකට අපේ රටේ කොරෝනා රෝගීන් 20000 30000 මට්ටමට ළඟා වෙයි කියලා තමයි පුරෝකථනයන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ වගේම මරණත් අපිට පේනවා දැන් ඔන්න 20 25 පැනලා ගිහිල්ලා තියෙනවා දෛනික වාර්තා වෙන ප්‍රමාණය. ඊයේ හෝ පෙරේද දිනේ 34ක් නේද? ඒ අතර රත්නපුරේ වයස අවුරුදු 20ක තරුණයෙකුත් ඉන්නවලු නේද? එහෙම තියෙනවා තරුණයෝ දැන් වැඩිපුර මේ මරණ වලට ලක් වෙනවා කියලා හොයාගෙන දෙනවා. ගැබිනි මව්වරු 5 දෙනෙක් හෝ 6 දෙනෙක් මේ වෙනකොට. එහෙම බරපතල තත්ත්වයකටපත් වෙලා. එතකොට කියන්නේ අර 20000 30000 දිනකට වාර්තා වෙන සීමාව තුළ දෛනික මරණ සංඛ්‍යාව 300ක් විතර වෙයි කියලාලු කියන්නේ. ඒතකොට බලන්න මේ ගෝලීය වසංගතයක් නේද? මේ වගේ වසංගත තත්ත්වයන් ලෝකේ පුරා පැතිරෙන්න සංචාර කර්මාන්ත හේතුවක් වෙලා දෙනවා. දැන් අපේ රටට ගුවන්තොටුපළ හරහා එන සංචාරකයෝ විවිධ රටවල් වලින් එනවා. සමහරට ඔය කියන වෛරස් ප්‍රභේද පහම දැන් ලංකාවේ කොවිඩ් වෛරසයේ ප්‍රභේද පහම ලංකාවේ දැන් තියෙනවලු. නේද? ඉස්සෙල්ලාම ආවේ එක ප්‍රභේදයයි. දැන් පහම තියෙනවලු. ඔය පහ ව්‍යාප්ත වෙන්න අර සංචාර කර්මාන්ත හේතු වෙන්න ඇති. සංචාරකයෝ සමහරට ආපු ඔය ප්‍රභේද ගේන්න ඇති. නේද? ඔය වගේම තමයි සමාජ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. නේද? ඒඩ්ස් වගේ දේවල් ලෝකේ විවිධ රටවල් අතර පැතුරුවා හරින්න මේ සංචාර කර්මාන්තයේ වාහකයෙක් විදිහට කටයුතු කරනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් ඔන්න ඒ පැත්තෙත් අවාසියක් තියෙනවා. සමාජීය පැත්තේ අවාසියක් තියෙනවා. සමාජ රෝග ව්‍යාප්ත වීම සහ විවිධ වෛරස් තත්ත්වයන් ලෝකේ පුරා වේගෙන් ව්‍යාප්ත වී යාමට යම්කිසි දායකත්වයක් සංචාර කර්මාන්තයෙන් ලැබෙනවා. අපි ඒක ලියමු. ලියන්න සමාජ රෝග හා විවිධ වෛරස් තත්ත්වයන් සමාජ රෝග හා විවිධ වෛරස් තත්ත්වයන් පැතිරීමේ අවදානමක් නිර්මාණය වීම. පැතිරීමේ අවදානමක් නිර්මාණය වීම. පැතිරීමේ අවදානමක් නිර්මාණය වීම. හොඳයි. ඔන්න ඔය ටික තමයි එතකොට සමාජීය වශයෙන් වන අයහපත් බලපෑම් පැත්තේ අපිට කතා බහ කරන්න තියෙන්නේ. ඒතකොට අපි ශේෂ්ත්‍ර තුනක වැඩ කටයුතු ඉවර කළා. ආර්ථිකමය වශයෙන් වන යහපත් අයහපත් බලපෑම් කතා කළා. සංචාර කර්මාන්තය නිසා සංස්කෘතියට වන යහපත් අයහපත් බලපෑම් කතා කළා. තුන්වනුව අප කතා කළා මේ සමාජීය වශයෙන් වන යහපත් සහ යහපත් බලපෑම්. අපිට ඊළඟට ගන්න තියෙන්නේ
පරිසරයේ සම්බන්ධයෙන් වන යහපත් අයහපත් බලපෑම්. දැන් සංචාරක කර්මාන්තය කියන්නේ මේක තුලනාත්මකව කතා නොකරන මේ අවස්ථාවේදී ඔබට උනත් මතක් වෙන්නේ ටග්ගාල සංචාරක කර්මාන්තයේ බලපෑම් තුල පාරිසරික වශයෙන් කියන මාතෘකාව මතක් වෙන පරිසරය ගැන මතක් වෙනකොට ඔබට මතක් වෙනවා ටග්ගාල යහපත් බලපෑම් ටික. නේද? අපි දන්නවා අපේ රටේ සංචාරකයෝ පැමිණෙන නේද සංචාරකයෝ එන මූලාශ්‍ර ටික බලනකොට වැඩි මූලාශ්‍ර ප්‍රමාණයක් පරිසරයේ පදනම් කරගෙන තියෙනවා. විරල වනාන්තර වනජීවීන් දේශගුණය දියඇලි ඔය ඔක්කොම පරිසරය මුල් කරගත්ත බේස් කරගත්ත දේවල්. එතකොට අපිට පේනවා මෙහෙම පරිසරය ඉලක්ක කරගෙන මේ මූලාශ්‍ර වටා කෙරෙන සංචරණ කටයුතු වලදී පරිසරයට යහපතක් වෙනවට වඩා අයහපතක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක අපි හැමෝම දන්නවා. ඒ නිසා අපිට ටක් ගාලා මේ වගේ අවස්ථාවකදී සංචාරක කර්මාන්තයේ මගින් සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳව කතාබහ කරන්න පුළුවන්. හැබැයි අපිට මේ අයහපත් බලපෑම් කතා කළාට යහපත් බලපෑම් තියෙනවා පරිසරය සම්බන්ධයෙන් සංචාරක කර්මාන්තය නිසා සිද්ධ වෙන. ඒවා එකවර මතක් වෙන්නේ නැහැ. නමුත් තුලනාත්මක විග්‍රහයක යෙදෙනකොට පරිසරයේ පැත්තෙන් වන යහපත් බලපෑමත් කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා. මැසේජ් එකක් ආවම මම පොඩ්ඩක් ඒක බලලා ඉන්න. හරි. මැසේජ් එකක් දාලා තින්නේ අමන්දී එදා පලින් පන්තියට එන්න බැරුව කලවානේ පන්තියට සම්බන්ධ වුණා. ඒ ගැන කියන්නේ කමන්නේ ඉස්කෝලේ පන්ති තියෙනවා යන්න කියලා අහන්නේ අමන්දිට ගිය හැකි ගැටලුවක් නැහැ. හොඳයි අපි පාරිසරික පැත්තෙන් වන යහපත් බලපෑම් ගැන කතා බහ කරමු. බලන සංචාරක කර්මාන්තයේ කටයුතු පවත්වාගෙන යාමේදී පරිසරයට යහපත් දේවල් බොහෝ ඇති වෙනවා. නේද? යහපත් දේවල් බොහෝ ඇති වෙනවා. දැන් බලන්න අපි දන්නවා පාරිසරික මූලාශ්‍ර මුල් කරගෙන කරන සංචාරක කර්මාන්තයේදී අපිට පේනවා පරිසරය සංරක්ෂණය කරගන්න අවශ්‍ය වෙනවා. නේද? පරිසරය සංරක්ෂණය කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීම ගැටලුවක් බවට පත් වෙලා දෙනවා. අපි අර කලින් කතා කළේ නේද? ඒ වගේ පරිසර සංරක්ෂණයට අවශ්‍ය කරන ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීමේදී මේ සංචාරක කර්මාන්තය ඉතා වැදගත් මූලාශ්‍රයක් බවට පත් වෙලා. රජයේ අපහසුත් වෙනවා සමහරවිට සංචාරක කර්මාන්තය කරගෙන යන මේ පාරිසරික මූලාශ්‍ර සංරක්ෂණය කරන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දෙන්න. හැබැයි සංචාරක කර්මාන්තය කරගෙන යනකොට සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කළා. බදු ආදායම් අය කරගලා නේද? ඊළඟට සංචාරකයන්ගෙන් ලැබෙන කැමැත්තෙන් ලබා දෙන ධන ප්‍රතිපාදන මේ වගේ දේවල් යොදවලා පරිසරය සංරක්ෂණය කරගන්න අවස්ථාවක් අපිට මේ හරහා ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ඒක කාරණයක්. අනිත් එක තමයි අපේ රටේ මිනිස්සු දන්නවා වෙරළ ආරක්ෂා කරගත්තොත්, වනාන්තර ටික රැකගත්තොත්, වනජීවීන් ටික රැකගත්තොත්, ඊළඟට වෙරළ සභා සෞන්දර්ය රැකගත්තොත්, කොරල් පර ටික රැකගත්තොත් තමයි ඒව බලන්න මිනිස්සු එන්නේ. එහෙම දන්නවා. නේද? ඒ නිසා යම්කිසි පෙළඹවීමක් පරිසර සංරක්ෂණය පැත්තෙන් යම්කිසි පෙළඹවීමක් ඇති කරනවා මේ කාරණේ. සංචාරක කර්මාන්තය. ඇයි? ওই ටික රැකගත්තේ නැත්නම් ඉදිරි පරම්පරාවට ඕක නැති වෙනවා. අහිමි වෙලා ගියොත් ඉදිරි පරම්පරාවේ සංචාරකව ගෙන්න ගන්න බැරි වෙනවා. ඒ නිසා මිනිස්සු යම් පෙළඹවීමක් ඇති කරනවා පරිසරය සංරක්ෂණය කිරීම සඳහා. ඔන්න බලන්නකෝ වාස්තු දෙකක් අපි කතා කළා. අපි මේ දෙක ලියලා එමු. 1. පාරිසරික වශයෙන් වන යහපත් බලපෑම්. 1. පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය අරමුදල් පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය අරමුදල් සංචාරක කර්මාන්තයේ මගින් සපයා ගැනීමට හැකිවීම. සංචාරක කර්මාන්තයේ මගින් සපයා ගැනීමට හැකිවීම. සංචාරක කර්මාන්තයේ මගින් සපයා ගැනීමට හැකිවීම. ඒක ලියන්නකො පහලින් කමාදාලා කීපයක් දැන් ඔය කලිනුත් කතා කරපු දේවල් නිසා අවශ්‍යවත් නැහැ. නිකන් ලියන්න මේ වරහන් ඇතුලේ කොහොමද ඒක සපයා ගන්න කියලා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන්. ඊළඟට බදු අය කිරීමෙන් සහ සංචාරකින්ගෙන් ලැබෙන ප්‍රතිපාදන වලින්. ඒකෙම නැත්තම් ආධාර වලින්. වරහන් වහලා දාන්න.
හොඳයි අපි පළවෙනි කාරණේ ඕක. දෙවෙනි කාරණේ තමයි සංචාරක මූලාශ්‍ර වන මේ පරිසරය සංරක්ෂණය කරන්න ජනතාව දේශීය ජනතාව කිසියම් පෙළඹවීමක් ඇති කරනවා. එයි මේක රැකගත්තොත් තමයි සංචාරක ගෙනල්ලා ඉදිරි පරම්පරාවට මේ හරහා උපයා ගැනීම කරන්න පුළුවන් කියන එක දැනিলা තියෙනවා. අන්න ඒ නිසා වක්‍රව සංචාරක කර්මාන්තය නිසා පරිසරය සංරක්ෂණය කරන්න දේශීය මිනිස්සු පෙළඹවීමක් ඇති කරලා තියෙනවා කියන කාරණය කියන්නේ. අපි ලියමු දෙවෙනි කාරණේ. දෙක ලියන්න. පරිසර සංරක්ෂණය සඳහා දේශීය ජනතාව පරිසර සංරක්ෂණය සඳහා දේශීය ජනතාව දේශීය ජනතාව පෙළඹවීමට කිසියම් උත්තේජනයක් සංචාරක කර්මාන්තය මගින් සැපයීම ඒක නම් පොඩ්ඩක් පැහැදිලි කරලා ලියන්න ඕනේ. ඒ නිසා පහලින් ලියන්න. ශ්‍රී ලංකාවේ බොහෝ සංචාරක අංශ පරිසරය මුල් කරගත් මූලාශ්‍ර කේන්ද්‍ර කරගෙන සිදුවන නිසා ඒවා සංරක්ෂණය කරගතහොත් අනාගතයේදී සංචාරකයන් ගෙන්වා ගැනීම අඛණ්ඩව කරගත හැකි බව ඒත්තු ගැන්වීමෙන් දේශීයන් පරිසර සංරක්ෂණයට පෙළඹවීමක් ඇති කරන බව මෙයින් අදහස් කෙරේ. හොඳයි ඊළඟට තුන්වෙනි වාසිය තමයි පාරිසරික පැත්තෙන් සිද්ධ වෙන තුන්වෙනි වාසිය තමයි අපි දන්නවා අපි සමහර පාරිසරික සංරක්ෂණය කරන්න ගියාම අපිට අනන්‍ය වෙච්ච ක්‍රම තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපේ රටේ ඉන්නවා වඳවීමේ තර්ජනයට ලක් වෙච්ච ශාක වර්ග, සත්තු වර්ග නේද? දැන් උදාහරණයක් විදිහට ගත්තාම කැස්බෑවා. කැස්බෑව වර්ග 5ක් ලෝකේ ඉන්නවා. වර්ග 5ම ලංකාවෙත් ඉන්නවා. හැබැයි පහම වඳවීයාමේ තර්ජනයට ලක් වෙච්ච සත්ත්ව කණ්ඩායම් ඇතුළත් වෙච්ච ලැයිස්තුවේ ඉන්නවා. එතකොට මේ කැස්බෑව සංරක්ෂණය කරන ස්ථාන ගණනාවක් අපේ රටේ පෙරළ කලාපේ තියෙනවා. එතකොට අපි ඒකට අපිට කරන්න පුළුවන් ක්‍රමෝපායන් අපි පාවිච්චි කරන්නේ නේද? අපිට කරන්න පුළුවන් සංරක්ෂණ ක්‍රමෝපායන් තමයි අපි පාවිච්චි කරන්නේ. එහෙම කළා අපි යම් උත්සාහයක නිරත වෙනවා මේ ජීවි කණ්ඩායම් මත පරම්පරාවලට උරුම කරලා දෙන්න සංරක්ෂණය හරහා. ඒතර ඒවා කරගෙන යනකොට ওই සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කරන්න සමහරට විදේශීය රටවල් වල මේ සම්බන්ධ උනන්දුවක් දක්වන පිරිස එනවා. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ බලනවා. නේද? ඒගොල්ලෝ ඇවිල්ලා බලලා අපි මේ සංරක්ෂණය වෙන දරන උත්සාහයේ සාධනීය බවක් ඒගොල්ලෝ දැක්කම සමහරට ඒගොල්ලන්ගේ රටවල තියෙන මේ සංරක්ෂණ ක්‍රමෝපායන් ඒකට අවශ්‍ය කරන තාක්ෂණය සමහරට පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙන අවස්ථා තියෙනවා. එහෙනම් ඔන්න බලන්න පරිසර සංරක්ෂණයේදී අපිට නැති
තාක්ෂණික පැතිකඩ විදේශී රටවලින් ලබා ගන්න සංචාර කර්මාන්තය වැදගත් වෙලා තියෙන අවස්ථා අපිට මුණ ගැහිලා තියෙනවා, හම්බෙලා තියෙනවා. අපි ඒක ලියමු තුන්වෙනි කාර්යය. ලියන්න. පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණය. පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණය. විදේශීය රටවලින් සපයා ගැනීමට සංචාරක කර්මාන්තය මගින් අවස්ථාව උදාවීම. ඔන්නවා තමයි සංචාරක කර්මාන්තය කරගෙන යනකොට පරිසරයට ඇතිවන වාසිදායක පැත්ත. ඒ කියන්නේ පරිසර සංරක්ෂණය සඳහා යොමු වෙන කාර්යය තමයි ඉතින් යහපත් දේ තුල හැම පැත්තෙම කතා බහ වුනේ නේද? අපි බලමු අයහපත් බලපෑම්. ඇත්තටම කතා කළොත් මම මේ අයහපත් බලපෑම් කතා බහ කරන්න අවශ්‍යත් නැහැ. ඔබට කිව්වත් ඔබ මතක් කරලා දෙයි. මොනවද පරිසර පැත්තෙන් සිද්ධ වෙන අයහපත් බලපෑම්? සංචාරක කර්මාන්තය නිසා සිදුවන මොනවද ළමයි සිද්ධ වෙන අයහපත් බලපෑම්? එකක් තමයි අපි දන්නවා පරිසරය මුල් කරගෙන සංචාරක කර්මාන්තයේ කටයුතු සිද්ධ කරනකොට සමහරවිට සංචාරකයන්ට අවශ්‍ය කරන නවාතැන් පහසුකම් දෙන්න, ආපන ශාලා හදන්න විවිධ ව්‍යුහයන් ඉදිකිරීම සිද්ධ කරන පරිසරය තුළ නේද? මේ ව්‍යුහයන් ඉදිකිරීම තුළ ස්වභාව සෞන්දර්යය, පරිසරයේ තියෙන ස්වභාව සෞන්දර්යය පිරිහී යාමට ලක් වෙනවා. නේද? නිතර ගැවසෙන සංචාරකයන් නිතර ගැවසෙන වනාන්තර කලාපයක් තුළ ඒගොල්ලන්ට අවශ්‍ය කරන හෝටලයක් හදනවා නම් නේද? නවාතැන් දෙන්න ආපන ශාලාවක් හදනවා නම් නවාතැන් දෙන්න හෝටලයක් හදලා ආහාර පරිභෝජනය කරන්න තැනක් විදිහට ආපන ශාලාවක් හදනවා නම් ඊළඟට වෙන අවශ්‍යතා පරිමාණ වෙන කොන්ක්‍රීට් ව්‍යුහ නිර්මාණය කරනවා නම් ඒ හරහා අර පරිසරයේ තියෙන ප්‍රකෘති ස්වභාව සෞන්දර්යය තියපිච්ච නියම ස්වභාවය කියන එක කියන්නේ ප්‍රකෘති කියන එක. ප්‍රකෘති ස්වභාව සෞන්දර්ය පෙරහී යාමට ලක් වෙනවා. ඒක කාරණා. ඊළඟට මේ යෝග්‍ය නොවන නිර්මිත ඉදිකිරීම නිසා පාරිසරික වශයෙන් ව්‍යසන සිදුවන අවස්ථාවක් දකින්න ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපිට පේනවා වෙරළ කලාපයේ නීතිය තුළ වෙරළ සීමාව පරිභෝජනය කිරීමේ නීතිය තුළ තියෙන්නේ වෙරළේ ඉඳලා මීටර් 300ක් රටාභ්‍යන්තරයට වූ කලාපය තුළ කිසිදු ඉදිකිරීමක් කළ නොහැකි කියලා. හැබැයි අපිට පේනවා ගිහිල්ලා බලනකොට නීතිය එහෙම තිබුණාට කටයුත්ත සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයකින්. නේද? සමහර හෝටල් වෙරළේම ඉදි කරලා තියෙනවා. නේද? රැල්ල ඇවිල්ලා බින්දින්නේ හෝටලේ පිටිපස්ස බිත්ති වැදලා. නේද? එහෙම තත්ත්වයක් තමයි අපිට පේන්නේ. එතකොට අපිට පේනවා මේ වගේ යෝග්‍ය නොවන නිර්මිත ඒ වෙරළ කලාපය ඉදි කරනකොට වෙරළ කාදනයේ සමහර තැන්වල වේගවත් වෙලා තියෙනවා. නේද? වෙරළ සමතුලනයක් ඇති වෙන්න එපා. දැන් දක්ෂිණ වෙරළ තීරයේ නිරත වෙරළ තීරයේ කාදනය කරගන්න දේවල් කොහේ හරි ගිහිල්ලා තැන්පත් කරනවා. එක්ක ඒක ගිනිකොන දිග පැත්ත වෙරළ තීරයේ එහෙම නැත්නම් වයඹ දිග පැත්ත වෙරළ තීරයේ. එහෙම තැන්පත් කරනවා. දැන් කොහේ හරි තැනක හෝටලයක් හදලා එතන රළ බිඳෙන්න ඕනි සීමාව. ඒ රළේ තියෙන ස්වභාවය, ඒකේ රළේ ප්‍රබලත්වය ඒ හරහා වෙනස් වෙනවා. ඒ ඉදිකිරීම නිසා. එතකොට කාදන තීව්‍රතාව සිද්ධ වෙලා යම් කිසි තැනකට ගලාගෙන යන අරගෙන යන පස් ප්‍රමාණය වැලි ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා වෙරළ කාදනය වගේ දේවල් වේගවත් වෙනවා. නේද? ඊළඟට සංචාරකයෝ ඇවිල්ලා අපිට පේනවා කොරල් වගේ පරිසර පද්ධති නිරීක්ෂණය කරන්න හරි කැමති. නේද? කොරල් පරිසර පද්ධති වගේ දේවල් නිරීක්ෂණය කරන්න හරි කැමති. ඇයි ජීවී කොරල් වර්ණවත්නේ. නේද? ඒ වගේම විවිධ හැඩ වලින් සමන්විතයි. ඒ වගේම මේ අධික ජෛව විවිධත්වයක් තියෙනවා. මේ දේවල් දැක බලා ගන්න සංචාරකයෝ ඇවිල්ලා සමහරට සාගර පරිසර පද්ධති, වෙරළ පරිසර පද්ධති කිමිදෙනවා. මේ කිමිදිලා නිකන් ඉන්නේ නැහැ. නේද? අර කොරල් ජීවී කොරල් පරිසර පද්ධතිය මත ඇවිදිනවා. ඒ හරහා කොරල් වලට බලපෑම ඇති වෙනවා. නේද? කොරල් කැඩලා යනවා. නේද? ඒ වගේ දේවල්. ඊළඟට සමහරවිට අර විවිධ හැඩතල වලින් ලක්ෂණ හැඩ රටා තියෙන කොරල් කඩලා ගන්නවා. නේද? ඒක සංචාරකයෝ නෙමෙයි සමහරවිට. දේශීය මිනිස්සු ඒ වැඩේ කරනවා. ඇයි? අර ලස්සන හැඩ තියෙන කොරල් කඩාගෙන ඇවිල්ලා ඒවා වෙළඳපොලේ විකුණනවා. ආර්ථික භාණ්ඩයක් බඩ කොරල් කැඩීම තහනම්. නමුත් එහෙම හොරෙන් කරනවා. ඒව තමයි පරිසරයට අහිත කර බලපෑම. හොඳයි. අපි කීපයක් කතා කළා. අපි කීපේ ලියලෙමු ඉස්සලා. 1. යෝග්‍ය නොවන නිර්මිතයන් නැත්නම් ව්‍යුහයන් ඉදිකිරීම නිසා පරිසරයේ පවතින
පරිසරයේ පවතින ප්‍රකෘති ස්වභාවය. ප්‍රකෘති ස්වභාව සෞන්දර්යය. පරිසරයේ පවතින ප්‍රකෘති ස්වභාව සෞන්දර්ය විනාශයට පත්වීම. විනාශයට පත්වීම. දෙක වෙරළාශ්‍රිත ප්‍රදේශවල ඉදිකෙරෙන විවිධ ව්‍යුහයන් නිසා වෙරළාශ්‍රිත ප්‍රදේශවල ඉදිකෙරෙන විවිධ ව්‍යුහයන් නිසා පරහන් ඇතුළේ දාන්නකො හෝටල් ආපනශාලා ආදී පරහන් වහන්න විවිධ ව්‍යුහයන් නිසා වෙරළ කාදනය වේගවත් වීම. වෙරළ කාදනය වේගවත් වීම. ඊළඟට තුන්වෙනි කාරණය සංචාරකයන් කොරල් පරිසර පද්ධති නිරීක්ෂණය කිරීමේදී සංචාරකයන් කොරල් පරිසර පද්ධති නිරීක්ෂණය කිරීමේදී කොරල් මත ඇවිදීම. කොරල් මත ඇවිදීම. කොරල් කැඩීම. කොරල් කැඩීම. යනාදී ක්‍රියාකාරකම් නිසා කොරල් පරිසර පද්ධතිය විනාශ වීම හා කොරල් පරිසර පද්ධතිය විනාශ වීම හා කොරල් පරිසර පද්ධතිය විනාශ වීම හා එහි ජෛව විවිධත්වයට බලපෑම් ඇතිවීම. හොඳයි. ඔය අපි කතා බහ කරපු කරුණු තුන තමයි ලිව්වේ. ඊළඟට තව තියෙනවා. පාරිසරික වශයෙන් වන අයහපත් බලපෑම් ගොඩේ අපිට පේන්න තියෙනවා සමහර සංචාරක මූලාශ්‍රයන් අවට. ඒ වගේම සමහර සංචාරකයන් ඉලක්ක කරගත්ත ව්‍යුහයන් නිර්මාණය කරනවානේ හෝටල්, ආපනශාලා, ඒ වගේ දේවල්. එන්නේ පරිසර සංචරණ මූලාශ්‍ර අවට සහ අර කියපු ව්‍යුහයන් අවට තියෙන ස්වභාවික ජල මූලාශ්‍රයට අපවිත්‍ර දේවල් එකතු කරනවා. සමහරට හෝටල් පද්ධතිය තියෙන පාවිච්චි කරපු අපවිත්‍ර ජලය ළඟ තියෙන ඇලට දොරට බැහැර කරනවා වෙන්න පුළුවන් නේද? ඊළඟට සංචාරක නිතර ගැවසෙන සංචාරක කටයුතු සිද්ධ වෙන වනාන්තර කලාප වලට ඇලදොල වලට පොලිතීන්, ප්ලාස්ටික්, ආහාර ද්‍රව්‍ය වගේ දේවල් එකතු වීම නිසා ඒ ජල මූලාශ්‍ර දූෂණය වෙන්න පුළුවන්. එහෙනම් ජල මූලාශ්‍ර දූෂණය වීම කියන කාරණේ ගන්න පුළුවන් ඊළඟ කාරණේ. 4 ලියන්න. සංචාරක කටයුතු සිදුවන ප්‍රදේශවල හා සංචාරක කටයුතු සිදුවන ප්‍රදේශවල හා හෝටල්, ආපනශාලා ආදිය පවත්වාගෙන යන ප්‍රදේශවල හෝටල්, ආපනශාලා ආදිය පවත්වාගෙන යන ප්‍රදේශවල ස්වභාවික ජල මූලාශ්‍ර දූෂණය වීම. ස්වභාවික ජල මූලාශ්‍ර දූෂණය වීම. හොඳයි. ඊළඟට පුතේ පරිසරයේ තියෙන සමහර සංරචකවල කොටස් පාවිච්චි කරලා විවිධ නිෂ්පාදන සිද්ධ කරනවා. ඒ කියන්නේ සංචාරකයෝ ඉලක්ක කරගත්තේ සංචාරකයෝ ගැවසෙන වෙළඳපොළවල් තමයි භාණ්ඩ විකිණෙන්නේ බොහෝ විට. දැන් උදාහරණයක් විදිහට ගත්තාම කැස්බෑ වගේ කටු අරගෙන මාල හදනවා. ඊළඟට සමහරලාට මුදුන් නිෂ්පාදනය කරනවා. නේද? ඊළඟට අලි කෙඳි අරගෙන
විවිධ නිර්මාණ කරනවා. ඒවත් වෙළඳපොලේ විකුණන්න දෙනවා නේද? මේ වගේ දේවල් අර වඳවීමේ තර්ජනයට එහෙම නැත්නම් තර්ජනයට ලක් වෙච්ච ශාඛා සතුන්ගේ කොටස් අරගෙන විවිධ නිෂ්පාදනයන් සිදු කරලා ඒව වෙළඳපොලේ විකිණීම කරනවා. සංචාරකෝ ඒවට ලොකු ඉල්ලුමක් ඇති කරලා තියෙනවා. මේව හරහා මොකද වෙන්නේ? අර වඳවීමට තර්ජනයට ලක් වෙලා ඉන්න සත්ත්ව විශේෂ කණ්ඩායම් තව දුරටත් ඒ ගැටලුවට මුහුණ පෑම සිද්ධ වෙනවා. ඒකත් පරිසරයේ පැත්තෙන් වන අවාසිදායක කාරණයක්. අපි ඒක ලියමු අන්තිම කාරණේ විදිහට. තර්ජනයට ලක් වූ සත්ව විශේෂවල අමුද්‍රව්‍ය. තර්ජනයට ලක් වූ සත්ව විශේෂවල අමුද්‍රව්‍ය. සත්ව විශේෂවල අමුද්‍රව්‍ය. යොදාගෙන කෙරෙන නිෂ්පාදන නිසා යොදාගෙන කෙරෙන නිෂ්පාදන නිසා යොදාගෙන කෙරෙන නිෂ්පාදන නිසා එම සත්ව විශේෂ තවදුරටත් වඳවියාමේ තර්ජනයට ලක්වීම. තවදුරටත් වඳවියාමේ තර්ජනයට ලක්වීම. උදාහරණයක් ලියන්නකෝ. කැස්බෑ කටු. කැස්බෑ කටු භාවිත කරමින් කෙරෙන නිෂ්පාදන කටයුතු නිසා කැස්බෑ කටු යොදාගෙන කෙරෙන නිෂ්පාදන කටයුතු නිසා කැස්බෑවුන් වඳවී යාමට ලක්වීම. කැස්බෑවුන් වඳවී යාමට ලක්වීම. ඊළඟට කැස්බෑව වඳ වෙන්න තවත් හේතුවක් තියෙනවා. සංචාරකයෝ ඉලක්ක කරගෙන ඒ කැස්බෑවුන්ගේ බිත්තර මිනිස්සු එකතු කරනවා නේද? කැස්බෑ බිත්තර පරිභෝජනය කරනවා ආහාරයක් විදිහට. අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ආහාරයක් විදිහට තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒ නිසා කැස්බෑවා දාන බිත්තර ටික මිනිස්සු වෙරළ කලාපල එකතු කරනවා. බිත්තර එකතු කිරීම තහනම් නීතියෙන් තහනම් කටයුත්ත. නමුත් එහෙම කරනවා වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් තියෙන නිසා. හරි ඒවත් උදෙන්ට අදාළයි. මම ඔය කැස්බෑ කටු ගැන විතරයි කිව්වේ. බිත්තරත් විකිණීම කරන බව මතක තියාගන්න. හොඳයි. එතකොට ඔන්න බලන්න පාරිසරික වශයෙන් වන යහපත් බලපෑම් යටතේ ඔන්න ඒ කාරණා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඕනනම් තවත් අහිතකර බලපෑම් කතා බහ කරන්න. මම හිතනවා ඉඩ ඉවර ඇති කියලා. ඕනනම් තව එකක් විතර කියන්නම්. දැන් ওই සංචාරකයෝ නිතර ගැඹුසන වනාන්තර කලාපවල සත්තු බලන්න යනවනේ, වනජීවීන් බලන්න යනවනේ. ඒ තැන්වලදී අපිට බලන්න පේනවා සමහරවිට මේ සංචාරකයන්ට අවශ්‍ය කරන පහසුකම් සැපීම අරමුණු කරගෙන වනාන්තරයේ මැද්දෙන් පාරවල් හදනවා නේද? පාරවල් හදලා මිනිස්සුන්ට යන්න එන්න පහසුකම් ඇති කරලා වනජීවීන් නිරීක්ෂණය කරන්න උපරිම අවස්ථාවක් සලසලා දෙනවා. අන්නේ තැන්වලදී අපිට පේනවා සත්ව වාස භූමි දෙකඩ වීමක් නේද? සතුන්ගේ වාස භූමි දෙකඩ වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ පාර හදනවා, පාර හැදීම නිසා සතුන් දෙපැත්තට කොටු වෙනවා නේද? වනජීවීන් බලන්න යනකොට අපිට පේනවනේ දෙපැත්තේ අලි වැටවල් ගහලා නේද? පාර හදලා පාරේ ආරක්ෂාව තහවුරු කරලා දෙනවා. අර අලි වැටවල් වගේ දේවල් යොදලා ඒ වගේ විදුලි යවන කම්බි ඇදලා එහෙම සතුන්ගේ ගමන වළක්වලා දෙනවනේ. ඒතර අර සතුන්ට ජීවත් වෙන්න තියෙන වාස භූමිය තමයි අර පාර හැදීම නිසා දෙකඩ වෙලා දෙන්නේ. ඒතර සමහරට දෙගොල්ලෝ දෙපැත්තට වෙලා ඉනවා. නේද? මේගොල්ලන්ට මුහු වෙන්න විදිහක් නැහැ. සමහරලාට ওই අලි වැටවල් කඩාගෙන සත්තු පාරට එනවා. පාරට ආවට පස්සේ අර පාරේ ගමන් කරන වාහන වල ලැබිලා අනතුරටපත් වෙනවා. නේද? ඒ වගේ දේවලුත් තියෙනවා. එහෙනම් අපි ඒ කාරණාත් ලියමු අවසාන. මං හිතනවා ඉඩ ඇති කියලා. ලියන්නකෝ. සංචාරක කර්මාන්තයේ කටයුතු නිසා සත්ත්ව වාස භූමි කියන්නේ සතුන්ගේ වාසස්ථාන සත්ත්ව වාස භූමි දෙකඩ වීමෙන් නැතිවන ගැටලු. සත්ත්ව වාස භූමි දෙකඩ වීමෙන් නැතිවන ගැටලු. උදාහරණ ලියන්න. මහා මාර්ගයේ දිකිරීම නිසා වාස භූමි දෙකඩ වීම හා මහා මාර්ගයේ දිකිරීමෙන් වාස භූමි දෙකඩ වීම හා
සතුන් අනතුරු වලට ලක්වීම. සතුන් අනතුරු වලට ලක්වීම. හොඳයි අපි යන්න හදන්නේ සංචාර කර්මාන්තය කියන පාඩමේ අන්තිම මාතෘකාවට. අවසාන මාතෘකාවට සංචාර කර්මාන්තයේ වර්ධනයට ගත හැකි ක්‍රියාමාර්ග කියන මාතෘකාවට. අපි දන්නවා මේ වෙනකොටත් ලංකාව සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග දියත් කරලා තියෙන බොහෝ ප්‍රමාණයක්. නේද? එයි අපි දන්නවා අපේ රටේ තියෙන රැකියා ප්‍රශ්නට මේ වගේ නිසඳුම් ලැබෙනවා. ඒ වගේම වාර්ෂික විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීම කරනවා. මෙන්න මේ කියන ද්විත්ව කාරණා ප්‍රධාන ද්විත්ව කාරණා සාධනය කරගන්න සංචාර කර්මාන්තයේ හැකියතාක් වර්ධනය කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. නමුත් අපිට තවත් බොහෝ ක්‍රියාමාර්ග ඉදිරියට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ කර්මාන්තය තවදුරටත් වැඩි දියුණු කරන්න. ඒ වෙනුවෙන් අරගෙන ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන තමයි කතා කරන්න හදන්නේ. නමුත් ඊට පෙර සංචාරක කර්මාන්තයේ වර්ධනයට ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන කතා බහ කරලා තියෙනවා. මෙහෙම කියනවා. මෙම මාතෘකාව යටතේ සංචාරක ව්‍යාපාරයේ දියුණු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරීම අරමුණ වුවත් මේ වන විට සංචාරක ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීම වැදගත් වේ. ඒ අනුව දියුණුවට ගෙන ඇති ක්‍රියාමාර්ග යටතේ පහ සඳහන් ක්‍රියාමාර්ග හඳුනා ගත හැකිය. 1 අංක 66 අංක 10 දරන සංචාරක මණ්ඩල පනත මගින් සංචාරක මණ්ඩලයේ පිටවීම. දැන් ඔබ මේ කාරණේ දන්නවා. කලින් කතා කරපු දෙයක්. ඊළඟට 1968 අංක 14 දරන සංචාරක සංවර්ධන මණ්ඩල පනත පිටවීම. ඊළඟට සංචාරක කර්මාන්ත සංවර්ධන අධිකාරිය. ලංකා සංචාරක හා හෝටල් කළමනාකරන ආයතනය. අර 1993 පිටුවේ. ඒක. ඊළඟට 2005 අංක 38 මෙන්න මෙතන වැරදීමක් දිනක හදාගන්න අංක 38 දරණ ධර්ම කියලා තියෙන එක කපලා හදාගන්න දරණ සංචාරක සංවර්ධන අධිකාරිය පිටුවීම යන ක්‍රියාමාර්ග සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ලෙස හඳුනාගත හැකිය. එසේම සංචාරක කර්මාන්තයේ දියුණුවට ගත හැකි ක්‍රියාමාර්ග අතර පහ සඳහන් ක්‍රියාමාර්ග හඳුනා ගන්න පුළුවන් කියලා කියනවා. පළවෙනි කාරණේ කියනවා දැන් ඔබ මේවා අහයි හොඳේ සංචාරක කර්මාන්තය ගැන අහුවොත් සංචාරක කර්මාන්තයේ දියුණුවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා ඔබේ අදහස ඉදිරිපත් කරන්න කියලා කියයි. අන්නේ තැන්වලදී මේවා වැදගත්. පළවෙනි කාරණේ කියනවා වෙනත් සංචාරක ආකර්ෂණයක් ඇති ප්‍රදේශවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව පිළිබඳ දේශීය විදේශීය සංචාරකින් පුළුල් මට්ටමින් දැනුවත් කිරීම. දැන් දේශීය සංචාරකයෝ සංචාරකාරය සඳහා යොමු වෙන්නේ විදේශීය සංචාරකින් සාපේක්ෂව අඩු වෙන්නේ. දැන් එතකොට මේ කර්මාන්තය තුළ මේ දේශීය අය සංචාරක මූලාශ්‍රයන් වටා ඒකරාශී කර ගැනීම සඳහා මේ කාරණේ කරන්න ඕන. ඒ වගේ ලෝකේ රටවල් තෝරාගත් පිරිසකින් තෝරාගත් රටවල් ප්‍රමාණයකින් විතරයි ලංකාවට සංචාරකයෝ එන්නේ. නේද? මුළු ලෝකෙම රටවල් වලින් මේ අපේ රටේ සංචාරක මූලාශ්‍රයන් වෙතට කණ්ඩායම ඒකරාශී කර ගන්න පුළුල් මට්ටමේ ජාත්‍යන්තර ප්‍රචාරණයක් ගෙනියා ගන්න පුළුවන්. දැනට ප්‍රචාරණයක් තියෙනවා ළමයි. නේද? දැනට ප්‍රචාරණයක් තියෙනවා. හැබැයි අපි මේ දියුණුවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තුල කියන්න පුළුවන්. ඒක තව කීප ගුණයකින් වැඩි කරන්න කටයුතු කරන්න පුළුවන් කියන කාරණේ. දැන් බලන්න ඔයගොල්ලෝ බලංගොඩ තියෙනවා දූවිලි ඇල්ල කියලා ස්ථානයක්. නේද? දූවිලි ඇල්ල කියලා ස්ථානයක් තියෙනවා. එතන ওই දූවිලි ඇල්ල නිරීක්ෂණය කරන්න සමහරු ගිහිල්ලා දැක බලාගෙනත් ඇති. එතෙන්දී අපිට පේනවා දිය ඇල්ලක් සාමාන්‍යයෙන් අපි දකින්නේ උඩ ඉඳලා පහළට කඩාගෙන වැටෙනවානේ. ඒතකොට අපි දිය ඇල්ලේ පාමුල සීමාව ඉඳගෙන තමයි දිය ඇල්ල නිරීක්ෂණය කරන්නේ බොහෝ තැන්වල. හැබැයි මේ දූවිලි ඇල්ල කියන දිය ඇල්ල එහෙම බලන්න බෑ. නේද? අපි ගිහිල්ලා මේ දූවිලි ඇල්ල බලන්න යන තැනදී ගංගා නිම්න පත්ලකට බහිනවා. ඒ බහිනකොට අපිට ගංගා බෑගෙන නිම්නේ පැත්තට යනකොට අපිට පේනවා දිය ඇල්ල ඇදහැල්ලෙන සද්දේ. හැබැයි නිම්න පත්ලට බහිනකම්ම දිය ඇල්ල දකින්න ලැබෙන්නේ. හේතුව තමයි දිය ඇල්ල හැදිලා තියෙන්නේ නිම්න පත්ලට. ඒ කියන්නේ පොළොව ඇතුළට කඩාගෙන හැදෙන දිය ඇල්ලක් විදියට. වලවේ ගඟේ යම්කිසි ස්ථානයක සිදුවෙච්ච ගිලා බැසීමක් නිසා. දැන් හිතා ගන්නකො වැඩේ කොහොමද කියලා. ගඟේ සිදු වුණා ගිලා බැස්ම. හේතුව තමයි යට තියෙන හුණුගල් තට්ටුව. මේ විශාල හුණුගල් තට්ටුව කාලාන්තරයක් තිස්සේ අභ්‍යන්තර ජලයෙන් දිය කළා අපි දන්නවා පොළොව ඇතුළේ කුහර නිර්මාණය කරනවා, ගුහා නිර්මාණය කරනවා. මේ භූගත ගුහාව ක්‍රමයෙන් කාලයක් වර්ධනය වෙනකොට අර උඩ තියෙන පාෂාණ ස්තරයේ බර දරා ගන්න බැරි නම් අපි දන්නවා කඩාගෙන අභ්‍යන්තරයට වැටෙනවා. ඒ විදිහට අර වලවේ ගඟ හරහා තිබුණු අභ්‍යන්තර හුණුගල් තට්ටුව දිය වෙලා අර කුහරේ ප්‍රසාරණය වෙලා ඉහළ තට්ටුව කඩාගෙන පල්ලෙහාට පාත් වුණා. ඒ පාත් වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දූවිලි ඇල්ල හැදිලා තියෙන්නේ. ඉතින් එහෙම පාත් වුණා කියලා කියන්න සාක්ෂි ඕන තරම් මේ ප්‍රදේශය තුල තියෙනවා. ගිහින් දැක බලා ගන්නකොට දකින්න බලන්න ලැබෙනවා. ඉතින් ඒවා පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගන්න ඒ තැන් වලට සංචාරකයෝ යවා ගන්න පුළුවන්. නේද? සංචාරක ආකර්ෂණයක් ඇති කරන්න පුළුවන්.
ඔය தත්ත්වය පැහැදිලි කරලා දීලා ඔය සම්බන්ධයෙන් ප්‍රචාරණයක් දුන්නොත් දේශීය සංචාරකයෝ තියයි. දැන් මම කියනකොට ඔබට උනත් හිතෙනවා ඇති ශානීයම තනක් මෙහෙම ගිහින් බලන්න තියෙනවා නම් අනෙක් දේයල්ලකට වඩා වෙනස් නා. නේද? මේක ගිලා බැස්මක් නිසා නිර්මාණය වෙච්ච එකක් නම් ඒ අත්දැකීම දැක ගන්න තියෙනවා නම් බලා ගන්න තියෙනවා හොඳයි කියලා ඔබට උනත් හිතෙනවා ඇති. දැන් මේ විදිහට ප්‍රචාරණයක් දෙන්න පුළුවන් නම් දේශීය සංචාරකයෝ වගේම විදේශීය කණ්ඩායම් මේ තැන් වලට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔන්න පළවෙනි කාරණය. දෙක අප රටේ සංචාරක මූලයන් පිළිබඳව දේශ විදේශ රටවල පුළුල් ප්‍රචාරණයක් ගෙන යාම. නේද? අර කලින් කියපු කතාවම තමයි කියන්නේ. තුන සංචාරකයන්ට පහසු වන ආකාරයට සංචාරක නවාතැන් පහසුකම් සැලසීම. දැන් සංචාරකයෝ ගෙන්න ගන්නවා නම් ඒගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම් සම්පාදනය කිරීම කරන්න වෙනවා. නේද? පහසුකම් සම්පාදනය කිරීම කරන්න වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන හෝටල්, ලැබුම්හල්, ආපනශාලා ඒ අවදි දේවල් වගේම ආරක්ෂාව වගේ දේවලුත් මේ හරහා සම්පාදනය කරන්න සිද්ධ වෙනවා. බලන්න මෙහිදී පාරිසරික සංචාරක කටයුතු වලදී සංචාරකයන් අපේක්ෂා කරන හෝටල් පහසුකම් සලසා දීම මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නවාතැන් පහසුකම් සලසා දීමද වැදගත් වේ. මෙන්න මෙතන හතරවෙනි කාරණේ මෙතෙන්ට වැදලා තිනවා 4 කියලා. ඒක කපලා 4 කියලා දාගන්න. අංක 4 කියලා දාගන්න. 3න් පස්සේ එතකොට අංක පිළිවිල්ල වර්ධිනවා. ඊළඟට තියෙන 4 පරිවහන පහසුකම් සංවර්ධනය කිරීම කියන එකනේ. ඒක 5 වෙන්න ඕනේ. ඊළඟට තියෙන එක 6 වෙන්න ඕනේ. හරි? පාරිසරික සංචාරය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම. පාරිසරික සංචරණය කියන්නේ මොකද්ද කියලා ඊළඟට විස්තර කරලා තියෙනවා. පාරිසරික සංචරණය කියන්නේ පරිසරයට හානියක් නොවන අයුරින් පරිසරයේ සුන්දරත්වය යොදාගෙන අවට ප්‍රජාවටද ප්‍රතිලාභ ලබා දෙමින් කරන සංචාරක ව්‍යාපාරය. ඒතර පරිසර සංචරණය කියන්නේ මොකද්ද? පරිසරයේ තියෙන සුන්දරත්වය පාවිච්චි කරලා සංචාරක කර්මාන්තය කටයුතු කරගෙන යනවා. හැබැයි පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයට. ඒ වගේම ඒ අවට ප්‍රදේශයේ ප්‍රජාවට ප්‍රතිලාභත් ගලා යන ආකාරයට. අන්න ඒක තමයි පාරිසරික සංචරණය කියලා කියන්නේ. දැන් එහෙම තැන් අපේ රටේ කෙරෙනවා. දැන් කණ්ඩලම හෝටල් එක මම කලින් දවසකත් කිව්වා කණ්ඩලම හෝටලේ ඉදි කරන අවස්ථාවේදී පරිසර සංවිධාන විශාල විරෝධයක් එල්ල කළා. ඔක හදන්න එපා. එතකොට ওই පරිසර පද්ධතියේ දැඩි බලපෑම ඇති වෙනවා කියලා. හැබැයි හෝටලේ හැදුවා. අද අපේ රටේ තියෙන පරිසර හිතකාමී හෝටල් අතර අංක 1 මොකක්ද කියලා හුවොත් අපිට දෙන්න පුළුවන් කණ්ඩලම හෝටලේ. කණ්ඩලම හෝටලේ තුල පාවිච්චි වෙන වතුර බිඳුවක්. අපවිත්‍ර වන වතුර බිඳුවක්. ඒ කටයුතු වලදී පාවිච්චි කළ අපවිත්‍ර වන වතුර බිඳුවක් පරිසරයට නිකම් උදාහරින්නේ නැහැ. ඒකත් පිරිපහදු කරලා තමයි උදාහරන්නේ. ඒ වගේම තමයි ගුවන් ගිහිලා නිරීක්ෂණය කළොත් අපිට එතන හෝටලයක් තියෙනවද කියලා හොයාගන්නත් බෑ. ඒ තරමට පරිසර හිතකාමී වන ආකාරයට මේක හදලා තියෙනවා. අද එකකින් මිනිස්සු ප්‍රතිලාභ ලබනවා. ඒවට කලාපයේ සංචාරක විශාල වශයෙන් ගැවසෙනවා. ඒකට ඇවිල්ලා නවතින්න ඒකේ තියෙන தත්ත්වය විඳ ගන්න සංචාරකව කැමති. ඒ නිසා විශාල වශයෙන් එනවා. ඒවට මිනිසුන්ට ඒ හරහා රැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම වෙනත් වෙළඳ ව්‍යාපාර කටයුතු පවත්වා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් තමයි මේ පාරිසරික සංචරණය කියලා කියන්නේ. පරිසරයට හානියක් නොවන මිනිස්සුන්ට ප්‍රතිලාභ ලැබෙන. ඔය කාරණා දෙක මතක තියෙන්න ඕනේ. පරිසර සංචරණය කියලා කියනවා නම් ඉකෝ ටූරිසම් කියලා කියනවා නම් ඒකේ අදහස තමයි පරිසරයට හානියක් නොවන බවයි මිනිස්සුන්ට ඒකෙන් ප්‍රතිලාභ ලැබෙන බවයි හැඟවෙන්න ඕනේ. මෙහිදී නැරඹුම් මැදිරි සංචාරක ලැබුම්හල් පාරිසරික මම්පෙත් යනාදී පහසුකම් ඇති කිරීම කළ හැකි කියන කාරණේ කියනවා. 4 පරිවහන පහසුකම් සංවර්ධනය කිරීම. අභ්‍යන්තර ගුවන් සේවා දුම්රිය පරිවහනය පරිහානය කියලා තියෙන එක හදාගන්න පරිවහනය සේවා මාර්ග අධිවේගී මාර්ග ඇති කිරීම වගේන් අවකාශය දුර සංකෝචනය කිරීම කළ යුතුය. දැන් මිනිසුන්ට මේ අභ්‍යන්තර පරිවහන ජාලය දිනු කරලා දෙන්න පුළුවන් නම් එන සංචාරකයා ඉන්න දින 2යි හෝ 3යි නම් අපේ රටේ එහාට ඒ දින 2ද 3ද මේ උපරිම කාලය තුල ළඟා වෙන්න පුළුවන් තැන් ප්‍රමාණය වැඩි කරලා දුන්නොත් ඒ මිනිස්සු වැඩිපුර නරඹන්න යනවා නේද? වැඩිපුර නිරීක්ෂණය කරන්න ඒගොල්ලෝ ඒ තැන් වලට යනවා. අන්න ඒ නිසා ඒ හරහා ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභය ඉහළ යනවා කියන එකයි මේ කියන්නේ. හරි? ඉහළ යනවා කියන එකයි කියන්නේ. දැන් බලන්නකෝ අර සී ප්ලේන් සේවාව වගේ දේවල් හරි වටිනවනේ. නේද? තාම වටිනවා. දැන් නුවර කොළඹට එන සංචාරකයා බේරි වැවෙන් නැගලා නුවර එළියට හරි ඊළඟට අනුරාධපුරයේ තියෙන කිසියම් වැවකට හරි එහෙම නැත්නම් වීරවිලට හරි කොහේ හරි තැනකට සංචාරක කටයුතු කරන කලාප වලට ගිහිල්ලා ටට්ටක් ගාලා බස්සන්න පුළුවන් නම් ඒකෙන් විශාල මුදලක් අපිට උපයා ගන්න පුළුවන්. සංචාරකයාටත් උපරිම නිරීක්ෂණ අවස්ථා ප්‍රමාණයක් ළඟා කර දීමේ හැකියාව තියෙනවා නේද? පස්වෙනි කාරණේ කියනවා සංචාරක සේවා සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් විධිමත් ආකාරයෙන් පුහුණු කරවීම. ආයතන අතර මනා සම්බන්ධීකරණයක් තුළින් විදේශ විනිමය ඉපීම වඩා විධිමත් කිරීම නේද? පළවෙනි කාරණේ කියනවනේ ශ්‍රමිකයන් පුහුණු කරන්න කියලා. ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග තවත් අරන් තියෙනවා. මොනවද? අර හෝටල් පාසල පිහිටවීම. ඊළඟට
විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත ආවහම ඔබට බලා ගන්න පුළුවන්. විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතේ තියෙනවා ඔය සංචාරක කර්මාන්ත ඉලක්ක කරගත්ත පාඨමාලා. ඒවට ශිෂ්‍යව බදව ගන්නවා. දැන් අපිට කියන්න පුළුවන් ඔතෙන්දී. ඒවා දැන් කරන වැඩනේ. දැන් අපි කියන්න යන්නේ මොනවද? දියුණුවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. අන්න එතෙන්දී අපිට කියන්න පුළුවන් මේ කියන පාඨමාලාවට බඳවා ගන්න ශිෂ්‍ය ප්‍රමාණය තව ඉහළ දාන්න පුළුවන්. ඉහළ දාලා සංචාර කර්මාන්තයට අවශ්‍ය කරන විධිමත් මානව සම්පත් නිර්මාණය කිරීම කරන්න පුළුවන් බව. ඒ නිසා උතෙන්ට උදාහරණයක් ලියන්න. විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සංචාරක කර්මාන්තයේ ඉලක්ක කරගත් පාඨමාලාවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීම. තරංගෙතුළු පෙන්වන්නේ මේ වගේ පාඨමාලාවකට උදාහරණයක් ආගන්තුක සත්කාර කළමනාකරණය. ආගන්තුක සත්කාර කළමනාකරණය කියන පාඨමාලාවට මේ වෙනකොට යම් ප්‍රමාණයක් බඳව ගන්නවා. මට මතක විදිහට 50ක් වගේ ප්‍රමාණයක් තමයි ළමයි ගන්නෙ. ඒවා වැඩි දියුණු කරන්න පුළුවන්, වැඩි කරගන්න පුළුවන් මේ බඳවා ගැනීම ප්‍රමාණය. වරහණ වහලා අවසන් කරන්න. ආගන්තුක සත්කාර කළමනාකරණය වගේ පාඨමාලා තමයි ඔය ඔතනින් අදහස් කරන්නේ. මේ වගේ පාඨමාලාවට වැඩි ප්‍රමාණයක් බඳව ගන්න. ඒ හරහා මානව සම්පත් සංවර්ධනය කරන්න කියන එක තමයි කියන්නේ. එහෙනම් බලන්න ඔන්න අපි සංචාර කර්මාන්තය කියන මානුෂ භූගෝල විද්‍යාවේ පාඩම සංචාර කර්මාන්තය කියන්නේ මොකද්ද? ලෝකේ සංචාර කර්මාන්තය නිර්මාණය වෙන්න තිබිච්ච හේතු මොනවද? ලංකාවට සංචාර කර්මාන්ත සම්බන්ධයෙන් පවතින ඉතිහාසය, ලංකාවට සංචාරක වෙන්න හේතු, ඊළඟට ලංකාවේ සංචාරක ප්‍රභේද, ඊළඟට ලංකාවේ සංචාර කර්මාන්තයේ පැමිණීම තුළ ලැබෙන ප්‍රතිලාභ නේද? බලපෑම් විදිහට අපි කතා කළා. යහපත් අයහපත් බලපෑම් ශේෂ්ඨ හතරක් යටතේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පරිසර කියනවා. ඊට පස්සේ සංචාර කර්මාන්තයේ දියුණුවට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ දියුණුවට ගත හැකි ක්‍රියාමාර්ග කියන කාරණා කතා බහ කළා. එහෙනම් ඔතනින් මේ සංචාර කර්මාන්තය කියන පාඩම අවසන් වෙනවා. ඔබට මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලු තැනක් ආවනම් දැන් මේ පාඩම ඉවර කළා අලුත් පාඩමකට යන්නයි ලෑස්තිය. යන්න කලින් අහන්න පුළුවන්. මොනවද මේ පාඩම සම්බන්ධයෙන් තියෙන ගැටලු තැන්? කතා කරන්න අවස්ථාවක් දීලා තියෙන. ඊළඟට අර උත්තර ලියන ප්‍රශ්න වලට උත්තර ලියන වැඩි පටන් ගත්තා. ඒකට අවශ්‍ය කරන ප්‍රශ්න සහ පිළිතුරු දාලා තිබුණා. සමහරව අහලා තිබුණා අර පිළිතුරු ආකෘතිය කියලා දාලා තිබුණා. මේ මොකද්ද කියලා. සමහරට ඒගොල්ලෝ ඒ අර පැහැදිලි කිරීම කරපු අවස්ථාව හිටපු නැති අය වෙන්න ඇති. ඒකෙදි මම පැහැදිලි කිරීම කළා ආපහු. ප්‍රශ්නෙට අවශ්‍ය කරන උත්තරේ ලියන්න ඕනේ රාමුව තමයි දාලා දෙන්නේ. ඒවෙන් පිට ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? ඒක බලාගෙන ගයිඩ්ලයින් එකක් දෙන්නේ හැම එකටම හම්බ වෙන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්න 20ට උපරිම වශයෙන් හම්බෙයි. එහෙම නැත්නම් 25ට හම්බෙයි. ඊට පස්සේ ওই ගයිඩ්ලයින් හම්බෙන්නේ නැහැ. ඔයගලන්ට තනියෙන් තමයි ප්‍රශ්න දුන්නාම උත්තර ලියන්න සිද්ධ වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයි. දැන් ඒකට හම්බෙන කාලය තව පැය 2යි විනාඩි 20ක් ඇතුළත ඉවර වෙනවා. හරි? ඉවර වෙනවා. ඊට පස්සේ එන පිළිතුරු එකක්වත් ලිව්වා කියලා බාරගන්නෙත් නැහැ. ප්‍රශ්නයක් මෙසේජ් එකක් එනවා. මෙතන කියනවා මේ ගැටලුවක් ගැන කියනවා මේ කරන්ට් එකක් නැහැලු සමහර ප්‍රදේශවලට කරන්ට් එක නැහැලු. ඒ නිසා ෆෝන් වල තියෙන බැටරි ලෝ මට්ටමේ තියෙනවා කියලා කියන්නේ මොකද කරන්නේ ඉතින් නේද? එහෙම වුණොත් දැන් මේකේ රෙකෝඩින් එකක් ගන්නවා කොහොමත් මේ කරගෙන යන පාඩමේ. ඔයාලට මම ඒක අවශ්‍යයට මම රෙකෝඩින් එක YouTube channel එකට අප්ලෝඩ් කරලා link එක එවන්නම්. ඔයාලා ඒක බලලා වැඩ කරන්න. කට් වුණොත් කරන්න දෙයක් නැහැ පුතේ. පාඩම අපිට තව විනාඩි 20ක් විතර තියෙනවා අපි වෙලාව කරගෙන යනවා. එතකොට ළමයි සංචාර කර්මාන්තයේ සම්බන්ධයෙන් ඔයගලන්ට මොනවාක්වත් ගැටලුවක් නැද්ද? ගැටලුවක් නැත්නම් මේ වැඩේ උතනින් නවත්තලා අපි මානුෂ භූගෝල විද්‍යාවේ ලෝක ජනසංඛ්‍යාව කියන පාඩමෙන් පස්සේ අපිට නියමිත වෙලා තිබුණු ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව කියන පාඩම. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව කියන පාඩම
කතා කළේ නැහැ. අපි හිතාමතා මේක මගහැරලා ආවා. ටිකක් අර ලෝක ජනසංඛ්‍යාව කියන පාඩම දිග පාඩමක්. ටිකක් කරගෙන යනකොට කම්මැලි ස්වභාවයක් ඇති වෙන පාඩමක්. ඒ නිසා ඒක නවත්තලා මේ ඒකම ඉවරනාට පස්සේ ලංකා ජනසංඛ්‍යාව පටන් ගත්තොත් තව වැඩි එපා වෙන නිසා අපි එතනින් මගහැරියා ඒක. නේද? එහෙම මගහැරලා ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා මේ පාඩම මගහැරලාම දාන්න බෑ. ශ්‍රී ලංකා ජනසංඛ්‍යාව කියන පාඩම පටන් ගන්න ඕනි. තියරි නෝට් එක දීලා දැන් ඔය ප්‍රශ්නේ දිගටම එනවා. මැසේජ් එනවා කෙලවරක් නැහැ. ෆෝන් වල බැටරි ලෝ, කරන්ට් එක නැහැ කියලා. ඒගොල්ලන්ට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන් ඩිස්කනෙක්ට් වෙනකන් වැඩි ඔහොම ඉඳලා මේ අහගන්න බැරි වෙන ටික වීඩියෝ එකකින් බලලා ඒ ටික කරගන්න. හොඳයි ඊයේත් රැයත් ලයිට් තිබුණේ නැහැ නේ ගොඩ වෙලාවක් යනකන් නේද? මොනව කරන්නද? හොඳයි එහෙනම් අපි පාඩමේ ගැටලුවක් නැත්නම් අලුත් පාඩමට යමු. මානසික භූගෝල විද්‍යාවෙම පාඩමක් ඔය ලියලා නෝට් ලියලා ඉවරන තැනකින්ම පටන් ගත්තට කමක් නැහැ. දෙවෙනි පාඩම දෙකේ දෙවෙනි ඒකකය ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව මාතෘකාව ලියා ගන්නකෝ. හොඳයි මම ඔයගලන්ට ප්‍රසන්ටේෂන් එකක් ස්ක්‍රීන් ෂෙයා කළා. ළමයි මේ ලෝක ජනසංඛ්‍යාව කියන පාඩම අපි කතා බහ කළා තේමා කීපයක් මුල් කරගෙන නේද? තේමා කීපයක් මුල් කරගෙන ලෝක ජනසංඛ්‍යාව ගති ලක්ෂණ කියන මාතෘකාව. ඒකෙදි අපි ලෝක ජනසංඛ්‍යාව විශාලත්වයේ වර්ධනයේ ව්‍යාප්තිය සංයුතිය ඒ වගේම පළවෙනි මානව සම්භවයේ ඉඳලා වර්තමාන ලෝක ජනසංඛ්‍යාව දක්වා ජනසංඛ්‍යාව වැඩි වුණේ කොහොමද කියන කාරණා පිළිබඳව දීර්ඝ කතා බහක නියැලුණා. ඒ වගේම මේ ලෝක ජනසංඛ්‍යාවෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව පිළිබඳව කතා බහ කිරීම වැදගත් වෙන්නේ කුමන කාරණයක් නිසාද කියන එක අපි කතා බහ කරනවා. අපි ලෝක ජනසංඛ්‍යාව පිළිබඳව කතා බහ කරන එකේ වැදගත්කම් කතා කළානේ. ඒ වගේ මේ ලංකාවේ ජනසංඛ්‍යාව පිළිබඳව කතා බහ කිරීමේ කිසියම් වැදගත්කමක් තියෙනවා. අන්නේ වැදගත්කම් ටික හඳුනාගෙන තමයි අපි ලංකාවේ ජනසංඛ්‍යාව පිළිබඳව අධ්‍යයනය කරන්න යන්නේ. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ අධ්‍යයනය කිරීමේ වැදගත්කමක් බලමු. එකක් තමයි අපි දන්නවා ලෝකේ රටවල් ජනසංඛ්‍යාව අනුව පෙළ ගස්සලා තියෙනවා. නේද? ලෝකේ රටවල් ජනසංඛ්‍යාව අනුව පෙළ ගස්වා දක්වලා තියෙනවා. ඒතර අපිට පේනවා පළවෙනි තැනට පත් වෙලා ඉන්නවා මේ වෙනකොට ජනසංඛ්‍යාව අතින් චීනය අංක 1ට පත් වෙලා ඉන්නවා. ඊළඟට අංක 2ට පත් වෙලා ඉන්නවා ඉන්දියාව. නේද? 3 ඇමරිකා එක්සත් ජනපදයේ 4 මේ වෙනකොට තියෙන ඉන්දුනීසියාව. ඔන්න ඔය වගේ ලැයිස්තුවේ 2018 විතර වෙනකොට 2018 වගේ වෙනකොට ලංකාව ඉන්නේ 58 වන ස්ථානයේ. නේද? 58 වන ස්ථානයේ. එහෙනම් බලන්න ලෝකේ බිම් ප්‍රමාණය අතින් ගත්තාම ශ්‍රී ලංකාව කියන්නේ ඊටාම පුංචි රටක්. නේද? වර්ග කිලෝමීටර් වලින් ගත්තොත් 65610යි තියෙන්නේ. ප්‍රතිශතාත්මකව කියන්න අමාරුයි. නේද? ඒ තරම් පොඩි ප්‍රමාණයක්. එතකොට මේ වර්ග කිලෝමීටර් 65610ක් වෙච්ච මේ පුංචි භූමියක් තියෙන ලංකාව ජන විද්‍යාත්මක පැතිකඩ තුලින් ගත්තාම අපිට පේනවා ලෝකේ රටවල් එක්ක 58 වෙනි තැනට පත් වෙලා ඉන්නවා. මේ ලෝකේ රටවල් 200කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් 58 වෙනි තැනට විශාලම ජනසංඛ්‍යාව ලංකාවේ ඉන්නවා. අපි කලාපයක් නියෝජනය කරනවානේ. දකුණු ආසියානු කලාපේ. නේද? රටවල් 8ක් තියෙනවා. මේ දකුණු ආසියානු කලාපයේ තුලත් අපි ජනසංඛ්‍යා පැතිකඩ තුල වැදගත් කැපිපෙන්න ස්ථානයක් හිමි කරගෙන ඉන්න. 5 වෙනි තැනට විශාලම ජනසංඛ්‍යාව ඉන්නවා කියන්නේ ලංකාවේ. හරි? ඒ නිසා ඒ පැත්තෙනුත් යම් වටිනාකමක් තියෙනවා. ඊළඟට අනිත් කාරණය තමයි බහුවාර්ගික පදනම. බහුවාර්ගික පදනම. ඒ කියන්නේ ජන වර්ග කීපයකින් අපේ රටේ සමස්ත ජනසංඛ්‍යාව හැදිලා තියෙනවා. 2016 වෙනකොට අපේ රටේ ඉන්නවලු මිලියන 26.86ක ජනගහනයක්. මේ මිලියන 26.86ක ජනගහනය හැදිලා තියෙන්නේ එතකොට සිංහල නේද? ඉන්දියානු දෙමළ ඊළඟට ශ්‍රී ලංකා දෙමළ ශ්‍රී ලංකා මුස්ලිම් මේ වගේ ජන වර්ග ගණනාවකින්. ඒතර මේ ජන වර්ග ටික එකතු වෙලා හැදිලා තියෙන නිසා අපිට මේ බහුවාර්ගික පදනම පිළිබඳව විග්‍රහ කර ගැනීමත් වැදගත්. හරි? ඔන්න තුන්වෙනි කාරණය. ඊළඟට 4 බහුවාර්ගික පදනම හින්දා අර ජන වර්ග කීපයක් එකතු වෙලා සමස්තය හැදිලා තියෙන හින්දා ඒ එක එක අයගේ සංස්කෘතික මේ පසුබිම එක ටික වෙනස්. සිංහල අයගේ සංස්කෘතික පසුබිම නෙමේ
දමිළ අයගේ. ඒ දෙගොල්ලන්ගේම ස්වභාවය නෙමෙයි මුස්ලිම් අයගේ. මෙන්න මේ නිසා අපේ රටට අනන්‍ය වෙච්ච සංස්කෘතියක්, සමස්ත සංස්කෘතියක් ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ සංස්කෘතිකම වශයෙන් තියෙන වටිනාකම විචිත්‍රත්වයත් ජනසංඛ්‍යාව පිළිබඳව අධ්‍යයනය කරන්න හොඳ අධ්‍යයන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි අපේ රටේ ඉන්න මේ මිලියන 20.86ක ජනගහනය සමතුලිතව ව්‍යාප්ත වෙලත් නැහැ. මේ වර්ග කිලෝමීටර් 65610ක භූමි භාගය තුල සමතුලිත අන්දමින් ව්‍යාප්ත වෙලා නැහැ ළමයි. නේද? වියලි කලාපීය බිම් ප්‍රදේශයට ව්‍යාප්ත වෙලා ඉන්න ජනසංඛ්‍යාව අඩු බවකුත්, තෙත් කලාපයට ව්‍යාප්ත වෙලා තියෙන ජනසංඛ්‍යාවේ වැඩි බවකුත් අපිට පේනවා. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ අසමතුලිත ජන ව්‍යාප්තියත් සැලකිල්ලට ගන්න ලංකාවේ ජනසංඛ්‍යාව අධ්‍යයනය කිරීමේ වැදගත්කමක් විදියට. එහෙනම් අපි ඉස්සෙල්ලා පොඩි හැඳින්වීමක් කරලා ඉමු. ලංකා ජනසංඛ්‍යාව පිළිබඳව අධ්‍යයනය කිරීමේ කිසියම් වැදගත්කමක් තියෙනවා කරුණු කීපයක් නිසා කියන එක පෙන්නලා දෙලා ඉමු. ලියන්න හැඳින්වීමක්. ලෝකේ රටවල් සමග සසඳන විට ශ්‍රී ලංකාව නැමැති භූගෝලීය ඒකකයට වර්ග කිලෝමීටර් 65610ක් පමණ වර්ග කිලෝමීටර් 65610ක් පමණ වර්ග කිලෝමීටර් 65610ක් පමණ කුඩා භූමි භාගයක් අයත්ව ඇතත් ජන විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් භූගෝලීය ඒකකයක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගත හැකි පහත සඳහන් හේතු සාධක නිසයි. 1. ඔය කරුණු ටික ලියමු පුතේ 1 2 3 දාලා. 1. ජනසංඛ්‍යාව අනුව තරාගත කරන රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 58 වන ස්ථානයට පත්වීම. ස්ක්‍රීන් එක පේනව නේද? ජනසංඛ්‍යාව අනුව තරාගත කරන රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 58 වන ස්ථානයට පත්ව සිටීම නැත්නම් පත්වීම. දෙවැනි කාරණය දකුණු ආසියානු රටවල් අතර 5 වන ස්ථානයට ජනසංඛ්‍යාව ඇති රට ශ්‍රී ලංකාව වීම. දකුණු ආසියානු රටවල් අතර 5 වන ස්ථානයට ජනසංඛ්‍යාව ඇති රට ශ්‍රී ලංකාව වීම. 3. ජනවර්ග කීපයක් මගින් සමස්ත ජනසංඛ්‍යාව ජනවර්ග කීපයක් මගින් සමස්ත ජනසංඛ්‍යාව නිර්මාණය වී තිබීම.
ළමයි ඇහෙන්නේ නැද්ද? පොඩක් කවුරු හරි කතා කරන්නකෝ. මයුරි ඇහෙන්නේ නැද්ද? දිනිති මොකද්ද වෙලා තියෙන ගැටලුව? ඇහෙන්නේ නැද්ද? පේන්නේ නැද්ද? පේන්නේ නැති ප්‍රශ්නයක් නේ තියෙන්නේ. ඇහෙනවා පේන්නේ නැහැ නේ. කමන්නේ නැහැ. තාම වැඩි වෙලාවක් නැහැ නේ. පේන්නේ නැතුණාට කමන්නේ නැහැ. අපි මේ ටික ලියමු. ජන වර්ග කීපයක් මගින් සමස්තය නිර්මාණය පේනව නේද? සමස්තය නිර්මාණය වී තිබෙනවා. ඊළඟට බහු වාර්ගික පදනම නිසා බහු වාර්ගික පදනම නිසා බහු වාර්ගික පදනම නිසා බහු වාර්ගික පදනම නිසා රට තුළ සංස්කෘතිකමය වශයෙන් බහු වාර්ගික පදනම නිසා රට තුළ සංස්කෘතිකමය වශයෙන් රට තුළ සංස්කෘතිකමය වශයෙන් විචිත්‍රත්වයක් නිර්මාණය වී තිබේ. බහුවාර්ගික පදනම නිසා සංස්කෘතිකමය වශයෙන් විචිත්‍රත්වයක් නිර්මාණය වී තිබීම. ඊළඟට සමස්ත ජනසංඛ්‍යාව තුළ සමස්ත ජනසංඛ්‍යාව රට තුළ අසමානාකාරයෙන් සමස්ත ජනසංඛ්‍යාව රට තුළ අසමානාකාරයෙන් ව්‍යාප්ත වී තිබීම. අසමානාකාරයෙන් ව්‍යාප්ත වී තිබීම. යනාදිය මේ අතර වේ. යනාදිය මේ අතර වේ. මෙවැනි සුවිශේෂීතාවන් පවතින මෙවැනි සුවිශේෂීතාවන් පවතින මෙවැනි සුවිශේෂීතාවන් පවතින ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව පිළිබඳව තේමා කීපයක් යටතේ විධිමත් අධ්‍යයනයක් සිදු කළ හැකිය. තේමා කීපයක් යටතේ විධිමත් අධ්‍යයනයක් සිදු කළ හැකිය. එම තේමාවන් අතර දැන් ඔයගලන්ට මතකද ලෝක ජනසංඛ්‍යාව පිළිබඳ අධ්‍යයනය කරපු තේමා? ලෝක ජනසංඛ්‍යාව විශාලත්වයේ වර්ධනය, ව්‍යාප්තිය, සංයුතිය, කාලීන ප්‍රවණතාවය යටතේ අපි කතා කළේ නේද? ඔය ටිකනේ අපි ගති ලක්ෂණ විදිහට කතා කළේ. ඒ වගේ ලංකාව ජනසංඛ්‍යාව පිළිබඳවත් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් තේමා කීපයක් තියෙනවා. මෙන්න 1. ලංකාව ජනසංඛ්‍යාවේ විශාලත්වය. 2. වර්ධනය. අර කියපු කාරණාම තමයි, නමුත් වෙනස් වෙන තැන් එනවා. ඊළඟට ලංකාව ජනසංඛ්‍යාව ව්‍යාප්තිය. ওই තුනමත් අපි කතා කළා ලෝක ජනසංඛ්‍යාව සම්බන්ධයෙන්. ඊළඟට බලන්න ලංකාවේ ජන සංයුතිය. ඕකත් අපි ලෝක ජනසංඛ්‍යාව පැත්තේ කතා කළා. ඊළඟට ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ගැටලු සහ ප්‍රවණතා. නේද? අපි ඕක කතා කළේ ලෝක ජනසංඛ්‍යාව කියන මාතෘකාවේදී වෙන ක්‍රමයකට. ලෝක ජනසංඛ්‍යාවේ විවාදිත කියලා කතා කළා. හැබැයි අපි ලංකාවේ ජනසංඛ්‍යා ගැටලු හා ප්‍රවණතා කියලා මාතෘකාවකට අරන් තියෙනවා. අනිත් එක තමයි ලංකාවේ ජනසංඛ්‍යාවේ ගතිකත්වය. එහෙනම් ඔන්න තේමා 6 ලියන්න පහලට කරුණු වශයෙන් තරු ලකුණු දාලා හරි අංක දාලා හරි. ලංකාවේ ජනසංඛ්‍යාවේ විශාලත්වය. 2. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ වර්ධනය. 3. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ව්‍යාප්තිය.
4 ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ සංයුතිය. 5 ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ගැටලු හා ප්‍රවණතා. ජන සංඛ්‍යාවේ ගැටලු හා ප්‍රවණතා. ඊළඟ 6 ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ගතිකත්වය. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ගතිකත්වය. හොඳයි අපි එතකොට මේ පිළිබඳව කතා බහ ඊළඟ දවසේ කරමු. මෙතනින් එහාට ළමයි ලංකා ජන සංඛ්‍යා කියන මාතෘකාවත් අපි ඉක්මනට ඉවර කරලා අලුත් පාඩමකට යන්න ඕනේ. මේකෙත් ඔය කියපු තේමා 6 යටතේ තමයි අපි පාඩමේ ඉදිරි කාරණා පෙළ ගැස්ම තියෙන්නේ. ඊළඟට මාතෘකා ආරම්භ තියන්නකො ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව විශාලත්වය. අපි එතනින් පටන් ගමු ඊළඟ දවසේ. හොඳයි මම දැක්ක ගොඩක් අය අද වෙනකොට මේ වෙනකොටත් අර ප්‍රශ්නට අදාළ උත්තර ලියලා මට එවලා තිබුණා. තවත් කාලේ තියෙනවා පැය දෙකක් ඔබට හරියටම වෙලාව ගත්තොත් විනාඩි 35ක කාලයක් තුල මේවට උත්තර ලියලා ඉවර කරන්න පුළුවන්. නේද? උත්තර ලියලා ඉවර කරන්න පුළුවන්. ඒ නිසා ඉදිරි පැය දෙකත් හොඳටම ප්‍රමාණවත් නොලියපුවට පිළිතුරු ලියන්න. ලියලා ඔය ටික ඔක්කොම වෙනම එකතු කරගන්න. ප්‍රශ්නාංක 1 දැම්මා, දිනේ දැම්මා, ඔබ ලියපු වෙලාව, ගිය කාලය කොච්චරද, ඒ දේවල් එක්ක වෙනම ෆයිල් එක එකතු කරගන්න. ඒක අපි ඊළඟ දවසේ ටියුට් එක ගෙනියන්න එනකොට ආයතනට බාර දෙන්න ඕනේ. ආයතනට බාර දෙන්න ඕනේ. හැබැයි දුන්නට ඔබ නිසි කාල සීමාව තුළ බාර දුන්න ආපහු උත්තර ලියලා WhatsApp කරපු ඒවා විතරයි මම ඉතින් තෝරලා අරන් එන්නේ. හරි ඒක මතක තියාගන්න ඕනේ. හැබැයි බලව නෑ මේ බලලා නෑ දුන්නට ලියලා නෑ ලියලා දුන්නට බලලා නෑ කියලා තරහ වෙන්න එපා. නියමිත කාල සීමාව තුළ දෙනේවා විතරයි මම බලන්නේ ගේම් කරන්නේ. හොඳයි එහෙනම් අද පාඩමේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් පාඩම ඉවර කරන්න කලින් පන්ති ඉවර කරන්න කලින් අහන්න. සමහර අය බොහොම ලස්සනට පින්තූරේ මැඳලා එවලා තියෙනවා. මොනක ගැටලුවක් තියෙනවද ළමයි? කවදරවත් නැහැනේ ගැටලුව නේද ළමයි? ඒ නිසා ඉතින් හොඳයි. එහෙනම් අදට අපි උතනින් පන්ති ඉවර කරමු. ඊළඟ දවසෙත් හෙට දිනේ අපි ප්‍රශ්න පත්‍ර අංක 22 MCQ ප්‍රශ්න පත්‍ර අංක 22 කතා කරන්න සූදානම්ෙන් ඉන්නවා. 22 21 නෑ ගිය සතියේ 21 කතා කළා. 22 23 තමයි කතා කරන්න තියෙන්නේ. ඒ නිසා 22ට සූදානම් වෙන්න. 23ත් ඒ ගාම්ම පුළුවන් වුණොත් කරනවා. නිසා දැන් මේ වෙනකොට කරලා තියෙනවා ඇති කියලා හිතනවා. මම කලින් දැනුවත් කරන්න අවශ්‍ය නැහැ. මේ දෙකටම සූදානම් වෙන්නකෝ. හොඳයි. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. සියලු දෙනාටම ආයුබෝවන්.